Hallelujah. Good to be here in the name of our Lord Jesus Christ. ස්වාමී වූ යේසුස් වහන්සේගේ නාමයෙන් අපිට මෙතන සිටින්න ලැබීම යහපත් දෙයක්. I believe each and every one of us, we are here with a purpose. අපි මෙතන සිටින අපි හැමෝම සිටින්නේ අරමුණක් ඇතිවයි. We are not here just because we couldn't do anything. අපි මේ ස්ථානයේ සිටින්නේ අපිට වෙන කිසිවක් කරන්න නැති නිසා නොවේ. But we are here for a purpose. නමුත් අපි මේ ස්ථානයේ සිටින්නේ අරමුණක් උදෙසයි. God is a God of purpose. දෙවියන් වහන්සේ කියන්නේ අරමුණේ දෙවි කෙනෙක්. God is a God of planning. දෙවියන් වහන්සේ කියන්නේ සැලැස්මක් තිබෙන දෙවි කෙනෙක්. God is a God of a destination. දෙවියන් වහන්සේ කියන්නේ ඉරණමක් දෙන්නා වූ දෙවි කෙනෙක්. Paul says something in the scriptures. පවුල් තුමා ලියවිලිවල ප්‍රකාශ කරන්නේ In 1 Corinthians chapter 9, ඒක කොරින්ති 9 වෙනි පරිච්ඡේදයේ it says in verse 26, 26 වෙනි පදය I therefore so run, not as not as uncertainty, so I fight, not as one that beateth the air. එබැවින් මා දුවන්නේ සැකයෙන් මෙන් නොවේය. පහර දෙන්නේ සුළඟට පහර දෙන්නාක් මෙන් නොවේය. So we find here, God is a God of purpose. ඉතින් අපට මෙතන පෙනෙන්නේ දෙවියන් වහන්සේ කියන්නේ අරමුණක් තිබෙන දෙවි කෙනෙක් බව. And He is somebody who is has a purpose for your life. උන්වහන්සේට ඔබගේ ජීවිතයටත් අරමුණක් තිබෙනවා. Today we're going to see that faith is not a formula, but it is a reality. අද දවසේ අපි බලන්න යන්නේ ඇදහිල්ල කියන්නේ සූත්‍රයක් නොව යථාර්ථයක් බවයි. It is a reality, it is a truth of God's word. එය යථාර්ථයක්ව දෙවියන් වහන්සේගේ වචනේ නැමැති සත්‍යතාවය ලෙස තිබෙනවා. Sometimes people call this is the faith movement. සමහරක් විට මිනිසයන් මේක ඇදහිල්ලේ සංගමය කියා හඳුන්වනවා. Or they say these are groups of people who are faith people. නැත්නම් ඔවුන් හඳුන්වනවා මේ ඇදහිල්ලේ මිනිස්ය කණ්ඩායමක්. They just talk about faith. ඔවුන් ඇදහිල්ල ගැන නිකම් කතා කරනවා. They always talk about faith and then how they can receive things by faith. ඔවුන් කතා කරනවා ඇදහිල්ල කුමක්ද සහ කොහොමද ඇදහිල්ලෙන් දෙයක් ලබා ගන්නේ කියලා. And probably some of them, and we have another group who have taken faith to a level where they call it a formula. එලෙසම තවත් කණ්ඩායමක් සිටිනවා ඇදහිල්ල සූත්‍රයක් ලෙසට පාවිච්චි කරන. But faith is a reality. නමුත් ඇදහිල්ල කියන්නේ යථාර්ථයක්. It's a lifestyle. එය ජීවිත රටාවක්. It is something that has been given to us so that we might live by and enjoy life to the fullest. එය අපට දී තිබෙන්නේ අපගේ ජීවිතය භුක්ති විඳින සම්පූර්ණයෙන්ම මුක්ති විඳින පිණිසයි. Everything we receive from God is by faith. අපි දෙවියන් වහන්සේගෙන් හැම දෙයක්ම ලබා ගන්නේ ඇදහිල්ලෙන්. Nothing that we receive by our works, අපි කිසිවක් අපගේ ක්‍රියා තුලින් ලබා ගන්න නැහැ. we receive by faith. අපි ලබා ගන්නේ ඇදහිල්ලෙන්. We believe and we receive it. අපි අදහාගෙන අපි ඒ දේ ලබා ගන්නවා. So faith is not a formula but a reality. ඉතින් ඇදහිල්ල කියන්නේ සූත්‍රයක් නොව යථාර්ථයක්. It's a lifestyle. ඒ ජීවිත රටාවක්. Let's go to the book of Galatians. අපි ගලාති පොත දෙස බලමු. In the book of Galatians, some people say, okay, let me have a little bit of faith, little bit of unbelief, little bit of fear, little bit of everything so that I'll be so balanced. සමහරක් පුද්ගලයන් කියනවා මට ඇදහිල්ලෙන් සුළු කොටසකුත් ඒ වගේම නොඇදහිල්ලෙන් කොටසකුත් බියෙන් කොටසකුත් තවත් දෙයකින් කොටසකුත් තබාගෙන සම්බරතාවෙන් සිටින්නම් කියලා. See, they call it a balanced teaching. ඔවුන් එයට සමබර ගැන්වීමක් කියා හඳුන්වනවා. They say, we just can't take our life at a tangent by only saying faith, faith and faith. දැන් අපට ඕන් කියන්නේ අපට එක පැත්තකටම බර වෙලා අපිට කියන්න බෑ ඇදහිල්ල 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 කියලා. But if you see the life of Jesus, නමුත් ඔබ යේසුස්ගේ ජීවිත දෙස බැලුවොත් when we go follow Jesus, ඔබ උන්වහන්සේව අනුගමනය කළහොත් we find people who were healed
Jesus turned around and commended their faith. අපි බැලුවොත් උන්වහන්සේ ඒ ඇදහිල්ල සුවය ලබාගත්තු පුද්ගලයන් දිහා බලා කිව්වේ ඔවුන්ගේ ඇදහිල්ල ගැන යම් දෙයක් උන්වහන්සේ ප්‍රකාශ කළා. And there were times that he rebuked the disciples for not having faith. ඒ වගේම සමහර මොහොතවල් තිබුණා ඇදහිල්ල නොමැතිකම නිසා ගෝලයන්ට තරවටු කළා. And most of the time we find people who were healed, who came by using their faith, he commended them. බොහෝ අය උන්වහන්සේ වෙත පැමිණියා උන්ගේ ඇදහිල්ල පාවිච්චි කරමින් සොය ලබා ගත්තා. ඉතින් මේ අවස්ථාවේදී උන්වහන්සේ ඒ දේ ගැන යමක් ප්‍රකාශ කළා. The Bible talks about a sinner woman or one who was involved with unclean activities. බයිබලයේ පෞකාර ස්ත්‍රියක් ගැන සඳහන් කරනවා පවිත්‍ර ක්‍රියාවන් වල යෙදුණා වූ. And she came to Jesus. යේසුස් වෙතට පැමිණියා. And finally Jesus bundled everything together that she did. අන්තිමේදී යේසුස් වහන්සේ ඇවිසින් කළා වූ සෑම දෙයක්ම ඇයට ප්‍රකාශ කළා. And she came and worshipped Jesus. ඇය පැමිණ යේසුස් වහන්සේට නමස්කාර කළා. She shed her tears in the feet of Jesus. යේසුස් වහන්සේගේ පාද ඉදිරියේ ඇය කඳුළු සැලුවා. And she wiped the feet of Jesus by her own hair. ඇයගේම හිසකෙස් වලින් උන්වහන්සේගේ පාදවල වැටුණු කඳුළු පවා පිස දැම්මුවා. And we don't know, more and more she would have been so attached to Jesus and all that she did. Jesus bundled them all together and said, "Woman, your faith has brought forgiveness into your life." ඇයට කරන්න පුළුවන් සෑම දෙයක්ම බොහෝ දේ උන්වහන්සේගේ පාද ඉදිරියේ ඇය කරමින් සිටියා. යේසුස් වහන්සේ මේ හැම ක්‍රියාවක්ම එකට එකතු කර ඇයට කීවේ ඔබේ ඇදහිල්ල ඔබට සමාව ඇදහිල්ල නිසා ඔබට සමාව ලැබී තිබෙනවා. Go, you're made whole, or you're saved, or you are completely made whole. ඔබ යන්න ඔබ දැන් සම්පූර්ණ වී මුළුම වශයෙන්ම ඔබ ගැලවී සිටිනවා. So faith can never be a formula, it is a reality. ඉතින් ඇදහිල්ල කියන දේ කිසිවිටකත් සූත්‍රයක් වෙන්න බෑ. එය යථාර්ථයක්. It is how we connect ourselves with God. එය කොහොමද අපි දෙවියන් වහන්සේ සමග සම්බන්ධ වී වන්නේ කියන It's a අවුදයක්. lifestyle. ඒ ජීවිත රටාවක්. We can't use faith for a season and then live in unbelief the next season. කාල පරිච්ඡේදයකට අපි ඇදහිල්ලෙන් ජීවත් වී තවත් කාල පරිච්ඡේදයකට නොඇදහිලිකාරව සිටින්නට අපට බෑ. No, we can't do that. අපිට එලෙස කරන්න බෑ. We're supposed to be stable in faith. අපට තිබෙන්නේ ඇදහිල්ල තුර ස්ථීරව සිටින්නයි. In Galatians chapter 3, ගලාති 3 වෙනි පරිච්ඡේදයේ we read a few scriptures there. අපි ඒ පරිච්ඡේදයේ තිබෙන පද කීපයක් කියවමු. Verse 9 says, "So then, they which be of faith are blessed with faithful Abraham." 9 වෙනි පදය මෙසේ ඇදහිල්ලේ පිහිටන්නෝ ඇදහිලිවන්ත වූ ආබ්‍රහම් සමග ආශිර්වාද ලබති. So it tells us about they which are of faith are blessed. මෙතන පවසන්නේ ඇදහිල්ලෙන් සිටින්නෝ ආශිර්වාද ලද්දෝ කියා. You are blessed because of walking by faith. ඔබ ඇදහිල්ලෙන් ගමන් කරන නිසා ආශිර්වාද ලද්දෙක්. You're living by faith, you're blessed. ඔබ ඇදහිල්ලෙන් ජීවත් වෙනවා කියන්නේ ඔබ ආශිර්වාද ලද්දෙක්. You're blessed just as faithful Abraham was blessed. විශ්වාසවන්ත වූ ආබ්‍රහම් ආශිර්වාද ලැබුවා වගේම ඔබත් ආශිර්වාද ලද්දෙක්. You are blessed because you're a man of faith or a woman of faith. ඔබ ඇදහිල්ලේ මිනිසෙක් නැවතහොත් ඇදහිල්ලේ ස්ත්‍රියක් නිසා ඔබ ආශිර්වාද ලද්දෙක්. When people call you, are you the one who goes to this ministry that talks only about faith? දැන් මිනිස්සුන් ඔබෙන් ඇහුවම ඔයා යන්නේ අර ඇදහිල්ල ගැන කතා කරන තැනටද? You can say, "Yes, I'm so proud about it because my God is well pleased with faith." ඔබට කියන්න පුළුවන් ඔව් මං ඒ ගැන බොහෝ ආඩම්බර පවා වෙනවා මන්ද දෙවියන් වහන්සේ ඇදහිල්ල නිසා ප්‍රසන්න වෙන නිසා. You should ask them this question. So if you say that I'm going to a ministry that teaches on faith, are you telling me that you go to a ministry that teaches on fear or unbelief? දැන් අනිත් අතට ඔබ ඔවුන්ගෙන් හැරිලා අහන්න ඕනේ ඔබ මගෙන් අහනවා නම් මම ඇදහිල්ල උගන්වන තැනට යනවයි කියලා ඔබ යන්නේ බිය නැතහොත් නොඇදහිලිකාරකම උගන්වන තැනකටද? Well, no, I don't do that. I'm not going to a place where there is fear, but what do you get apart from fear? නමුත් ඔවුන් කියන්නේ කුමක්ද? නෑ බිය උගන්වන තැනකට මම යන්නේ නැහැ. නමුත් බියෙන් තොරව තිබෙන්නේ කුමක්ද? Well, faith brings results into our lives. ඇදහිල්ල තමයි අපේ ජීවිතවලට ප්‍රතිඵල ගෙනෙන්නේ. Faith gives answers. ඇදහිල්ල අපට පිළිතුරු ලබා දෙනවා.
faith gets answers for us. ඇදහිල්ල අපට පිළිතුරු ලබා දෙනවා. So you're blessed because you are walking by faith. ඉතින් ඔබ ඇදහිල්ලෙන් ගමන් කරන නිසා ආශිර්වාද ලද්දෙක්. Verse 10 says, 10වෙනි පදය. for as many as are of the works of the law are under the curse, for it is written, cursed is everyone that continueth not in all things that are written in the book of the law to do them. මක්නිසාද යම් පමණ දෙනෙක් ව්‍යවස්ථාවේ ක්‍රියාවල පිහිටන්නෝද එපමණ දෙනා ශාපයකට යටත්ව සිටිති. මක්නිසාද ව්‍යවස්ථා පොතෙහි ලියා තිබෙන සියලු දේවල් කරන පිණිස එහි නොපවතින සියල්ලෝ ශාපලත්දෝයයි ලියා තිබේ. As many as are of the works of the law are under the curse. යම් පමණ දෙනෙක් ව්‍යවස්ථාවේ ක්‍රියාවල පිහිටන්නෝද එපමණ දෙනා ශාපයකට යටත්ව But if සිටිති. you're a person who is walking by faith, නමුත් ඔබ ඇදහිල්ලෙන් ගමන් කරන පුද්ගලයෙක් නම් you are blessed and just as faithful Abraham is. විශ්වාසවන්ත පිය වූ ආබ්‍රහම් වගේම ඔබත් ආශිර්වාද ලද්දෙක්. You are blessed ඔබ ආශිර්වාද ලද්දෙක්. because you choose to walk by faith. ඔබ ඇදහිල්ලෙන් ගමන් කරන්නට තෝරගත්තු නිසා. You choose to believe God's word more than your works. ඔබගේ ක්‍රියාවලට වඩා ඔබ දෙවියන් වහන්සේගේ වචනය විශ්වාස කරන්න තෝරගත්තා. Many people, they try to earn their blessings by doing something. බොහෝ පුද්ගලයන් යම් දෙයක් කිරීම තුළින් ඒ ආශිර්වාද උපය ගන්න හදනවා. Now we do good things, but then we do it by faith. අපි යහපත් දේවල් කරනවා තමයි. නමුත් ඒ ක්‍රියාවල් පවා කරන්නේ ඇදහිල්ලෙන්. We don't do things to earn God's blessings. දෙවියන් වහන්සේගේ ආශිර්වාද උපය ගන්නට අපි දේවල් කරන්නේ නැහැ. Sometimes people think, how come this person gets this and that and the other, but I have been doing so much and I'm unable to get anything from God. කෙනෙක් අසන්න පුළුවන් කොහොමද මෙයාට මේ හැම දෙයක්ම මේවල් දේවල් අහවල් දේවල් සියල්ලක් ලැබෙන්නේ. නමුත් ඇයි මට බැරි උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගන්න? I believe one of the important things is we have despised faith and we have trusted too much of our works. මම විශ්වාස කරන්නේ අපි ඇදහිල්ල එපා කරලා බොහෝමයක් අපගේ ක්‍රියාවන් කෙරෙහි විශ්වාස තබන නිසායි. Verse 11 says, 11 වෙනි පදය that no man is justified by the law in the sight of God. It is evident the just shall live by faith. ඉතින් ව්‍යවස්ථාව කරන කොටගෙන කිසිවෙක් දෙවියන් වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨ කරනු නොලබන බව පැහැදිලිය. මක් නිසාද ධර්මිෂ්ඨයා ඇදහිල්ල කරන කොටගෙන ජීවත් වන්නේය. No man is justified by the works of the law. කිසිවෙක් දෙවියන් වහන්සේ ඉදිරියට ධර්මිෂ්ඨ කරනු නොලබන බව පැහැදිලිය ව්‍යවස්ථාව කරන කොටගෙන. No man is justified by the works. කිසි කෙනෙක් ක්‍රියාවල් තුලින් ධර්මිෂ්ඨ කරනු ලබන්නේ නැහැ. And the word just simply means you have been accepted, or in other words, you are qualified to be blessed. ධර්මිෂ්ඨ කරනු ලබනවා කියලා කියන වචනේ කියන්නේ ඔබව පිළි අරගෙන තිබෙනවා. නැතහොත් ආශිර්වාද ලබන්නට ඔබව සුදුසෙක් You කරනු are ලබනවා. qualified. You are qualified to be blessed. ඔබ ආශිර්වාද ලබන්නට සුදුසෙක් හැටියට සිටිනවා. But many try to earn their blessings. I am trying to do something good so that I can earn my blessings. බොහෝ අය හදනවා තමන්ගේ ආශිර්වාද උපය ගන්න. යම් ක්‍රියාවක් කිරීම තුළින් ආශිර්වාද උපය ගන්න. God says you are blessed. නමුත් දෙවියන් වහන්සේ කියන ඔබ ආශිර්වාද ලද්දෙක්. Faith is having trust in the word of God, ඇදහිල්ල කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය මත විශ්වාස තැබීමයි. believing God's word, දෙවියන් වහන්සේගේ වචනය කෙරෙහි අදහ ගැනීමයි. hearing God's word, දෙවියන් වහන්සේගේ වචනය ඇසීමයි. obeying God's දේව word, වචනයට කීකරු වීමයි. following in the footsteps of people who have by faith inherited the promises, ඇදහිලෙන් පොරොන්දු උරුම කරගත්තු අයගේ අඩිපාරේ යෑමයි. understanding the word of God, දේව වචනය තේරුම් ගැනීමයි. meditating on the word of දේව God, වචනය මෙනෙහි කිරීමයි. confessing every good thing that you have in Christ Jesus, ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල ඔබට තිබෙන සෑම යහපත් දෙයක්ම ප්‍රකාශ කිරීමයි. singing new covenant songs, අලුත් ගිවිසුමේ ගීතිකාවල් ගායනා කිරීමයි. songs of praise and worship and adoration and thanksgiving. ප්‍රශංසාවේ ස්තුති කිරීමේ නමස්කාර කිරීමේ ගෞරව කිරීමේ ගීතිකාවල් ගායනා කිරීමයි. It all includes, and eventually you see you have faith in God. මේ හැම දෙයක්ම ඒකට ඇතුළත් වී තිබෙනවා. එතනදී ඔබට දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල තිබෙනවා. No man is qualified
to the blessing of God except by faith. ඇදහිල්ල නැතුව කිසි කෙනෙක් දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලබන්න සුදුස්සෙක් වන්නේ නැහැ. For it is evident that the just person shall live by faith. මන්ද ධර්මිෂ්ඨයා ජීවත් වෙන්නේ ඇදහිල්ලෙන් බව ඔප්පු වී The තිබෙනවා. qualified person සුදුසුකම් ලබන පුද්ගලයා who is the qualified person? කවුද සුදුසුකම් ලබා සිටින පුද්ගලයා? They who believe in the name of Jesus Christ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය කෙරෙහි අදහ ගන්නා. Who is qualified to be just? ධර්මිෂ්ඨ කරනු ලබන්න සුදුස්සෙක් වන්නේ කවුද? He who believes in the perfect sacrifice of Jesus Christ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සම්පූර්ණ පූජාව කෙරෙහි අදහ ගන්නා. He who says, I believe in my heart that God raised Jesus Christ from the dead. දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව මලවුන්ගෙන් නැගිට්ටෙව්වා කියා සමාගේ හදවතින් විශ්වාස කරන්නා. That's the person who says, I believe. එයා තමයි කියන්නේ මම අදහ ගන්නවා. I believe that the sacrifice is perfect. මම අදහ ගන්නවා මේ පූජාව සර්ව සම්පූර්ණ පූජාවක්. I can't add anything to the sacrifice that Jesus made. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් කරන ලද පූජාවට මට එකතු කරන්න කිසිවක් නැහැ. I can't try to earn my blessings. මට බෑ මගේ ආශිර්වාද උපය ගන්න. I need to believe and trust in the word of God. මට තියෙන්නේ දේව වචනය විශ්වාස කරමින් ඒ කෙරෙහි අදා ගැනීමයි. That's why the devil is just mad against the message of faith. ඒක නිසා තමයි ඒ ඇදහිල්ලේ පණිවිඩය ගැන යක්ෂයා කෝපයෙන් සිටින්නේ. Because it's only by faith you defeat demons. මන්ද ඇදහිල්ලෙන් පමණයි ඔබ යක්ෂ ආත්ම පරාජය කරන්නේ. It's only by faith that you overcome demon powers. ඇදහිල්ලෙන් පමණයි ඔබ යක්ෂ බලවේග පරාජය කරන්නේ එවෙන් ජය ගන්නේ. The demon spirits are real. යක්ෂ ආත්ම කියන්නේ සැබෑ පුද්ගලයෝ. They're not something that we can't believe. Things don't happen in the unseen realm. දැන් ඒකෙන් ඒක හරියට අපිට නොදක්නා තලය තුල සිද්ධ වෙන දේවල් අපි දන්නේ නැහැ කියනවා නොවේ. There are demons in the unseen realm. අපි නොදක්නා තලය තුල යක්ෂ ආත්ම සිටිනවා. They are around us. අප වටා ඔවුන් සිටිනවා. Maybe God has not opened our eyes to see them, because if we see them sometime we would tremble and fear. දෙවියන් වහන්සේ සමහර විට අපගේ ඇස් ඒ දේ දකින්න පිණිස විවෘත නොකර ඇති. මන්ද අපි දැක්කොත් අපි ඒවා දැකලා බය වෙලා වෙවුලන්න පුළුවන් නිසා. But we by faith we command those spirits to submit. නමුත් අපි ඇදහිල්ලෙන් ඒ යක්ෂ ආත්ම වලට දුරු කරනවා යටත් වෙන්න කියා. We command those spirits to get out of our way. අපි අන කරනවා යක්ෂ ආත්ම වලට අපේ මාර්ගවලින් ඉවත් වී යන්න කියා. We rebuke those demon powers. ඒ යක්ෂ බලවේග වලට අපි තරවටු කරනවා. We command those demon powers to be subject to the name of Jesus. අපි තරවටු කරනවා ඒ යක්ෂ බලවේග වලට යේසුස් වහන්සේගේ නාමයට යටත් වෙන්න කියා. Demons don't obey us, they obey the name of Jesus. යක්ෂ ආත්ම අපට කීකරු වෙනවා නොව ඔවුන් යේසුස් වහන්සේගේ නාමයට කීකරු වෙනවා. The name of Jesus. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ The නාමය. name that is above every other name. සියලු නාම වලට වඩා ඉහළින් තිබෙනා වූ The නාමය. name that defeated the power of darkness. අන්ධකාරයේ බලය පරාජය කළා වූ නාමය. We believe that the name of Jesus is above every other name. අපි විශ්වාස කරන්නේ යේසුස් වහන්සේගේ නාමය සියලු නාම වලට වඩා ඉහළින් තිබෙන බවයි. Let me take you to a scripture from the book of Acts chapter 4. ක්‍රියා 4 වෙනි පරිච්ඡේදයේ තියෙන පදයක් දෙස බලමු. We find a person who was healed. සුවය ලැබපු පුද්ගලයෙක් අපට මෙතන දකින්න පුළුවන්. And people were amazed. මනුෂ්‍යයන් ඒ ගැන පුදුම වුණා. They really thought that it was the name or it was the holiness of the disciples. ඔවුන් සිතුවේ ඒ ගෝලයන්ගේ යම්කිසි ශුද්ධකමක් නිසායි ඒ දේ සිද්ධ වුණේ කියලා. In Acts chapter 3, ක්‍රියා 3 වෙනි පරිච්ඡේදයේ in verse 11. 11 වෙනි පදය. And as the lame man which was healed held Peter and John, all the people ran together unto them in the porch that is called Solomon's greatly wondering. ඔහු පේතෘස් සහ යොහාන් අල්ලාගෙන සිටියදී මුළු සෙනග ඉතා පුදුමව සාලමොන්ගේ යයි කියන ద్వාර මණ්ඩපයේ සිටි ඔවුන් වෙතට එක්ව තිව්වෝය. And when Peter saw it, he answered unto the people,
You men of Israel, why marvel ye at this? Why marvel ye at this? Or why look ye so earnestly on us as though by our own power or our holiness we have made this man to walk? 12 වෙනි පදය පේතෘස් ඒ දැක සෙනගට උත්තර දෙමින් ඊශ්‍රායෙල් මිනිසෙනි මේ මිනිසයා ගැන නුඹලා පුදුම වන්නේ මක් නිසාද? නොහොත් අපගේම බලයෙන්වත් භක්තිවන්ත කමින්වත් අප විසින් මොහු ඇවිදින්ට සැලසුවක් මෙන් අප දෙස ඇස් හෙලා සිටින්නේ මක් නිසාද? People, why do you look at us? ඇයි ඔබ අප දිහා බලන්නේ? As if our power or our holiness has healed this man. ඒක හරියට අපේ බලය හෝ අපේ ශුද්ධකම මේ මිනිසයාව සුව කළා වගේ. You know, people kind of think, well, if I have faith in this man, I'll definitely get my miracle. මිනිසයන් හිතුවේ මෙයා ගැන මෙයා කෙරෙහි අපිත් ඇදහිල්ල තැබුවොත් අපේ හාස්කමත් ලබා ගන්න පුළුවන්. There is so much of hero worship where they just run into people and say, you're a miracle worker. දැන් බොහෝ වීරයෝ වගේ පුද්ගලයන්ව මිනිසයන් සලකනවා වීරයන් හැටියට ඔවුන් දෙසට ගොස් උන්ට නමස්කාර කරොත් උන්ගේ හාස්කම කරව ගන්න පුළුවන් කියලා සිතනවා. They kind of think, well, we can receive our miracle if so and so prays. ඔවුන් හිතන්නේ අහවල් පුද්ගලයා නම් යාඥා කළොත් මට මගේ හාස්කම කර ගන්න පුළුවන්. But it was not so. නමුත් එය ඒ ආකාරයෙන් නොවේ. In verse 16 it says, 16 වෙනි පදේ කියනවා and his name, through faith in his name, has made this man strong, whom you see and know ye, the faith which is by him had given him this perfect soundness in the presence of you all. උන්වහන්සේගේ නාමය කෙරෙහි ඇදහිල්ල කරන කොටගෙන උන්වහන්සේගේ නාමයම නුඹලා දකින්නා වූ අඳුනන්නා වූ මේ මිනිසයා සවිකලේය. එසේය උන්වහන්සේ කරන කොටගෙන ඇත්තා වූ ඇදහිල්ල නුඹලා සියල්ලන් ඉදිරියේ මොහුට මේ සම්පූර්ණ සුවය දුන්නේය. Faith in the name of Jesus has caused this man to walk. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි තැබුවා වූ ඇදහිල්ල මේ පුද්ගලයාව ඇවිදින්ට සලස්වා තිබෙනවා. So why would I think that faith is a formula or faith is a seasonal movement of God? එසේනම් ඇයි මම හිතන්නේ ඇදහිල්ල කියන්නේ සූත්‍රයක් හෝ දෙවියන් වහන්සේ කාල පරිච්ඡේදයකට කදී පමණක් කරන්නා වූ ක්‍රියාවක් හැටියට? Faith in the name of Jesus would cause things to happen in your life. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි තබන්නා වූ ඇදහිල්ල තමයි ඔබගේ ජීවිතයටත් යම්කිසි දෙයක් වෙන්ට සලස්වන්නේ. If you can have faith in the name of Jesus, there is nothing impossible unto you. ඔබට පුළුවන් නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය කෙරෙහි ඇදහිල්ල තබන්න ඔබට කරන්න බැරි කිසිවක් නොවන්නේය. Every demon trembles at the name of Jesus. සෑම යක්ෂ ආත්මයක්ම යේසුස් වහන්සේගේ නාමය ඉදිරියේ වෙවුලනවා. So don't worry about the critics who are talking about, well, this is a formula that you are trying to adopt in this Christian life. ඉතින් මේ කිතුරු ජීවිතයේ ඇදහිල්ල කියන්නේ ඔබ මේ නිකන් හරියට සූත්‍රයක් හැටියට පාවිච්චි කරන්නට යනවා කියලා ඔබට කියන්නා වූ පුද්ගලයන් ගැන ඔබ කරදර වෙන්න එපා. Just ignore them and walk by faith. ඒ අයව ඔබ මග හැරලා ඔබ ඇදහිල්ලෙන් ගමන් People කරන්න. get so deceived into believing the lie more than believing the truth. සත්‍ය විශ්වාස කරනවට වඩා බොහෝ මනුෂ්‍යයන් බොරුව විශ්වාස කරන පිණිස මුලාවට පත්වී සිටිනවා. They just think, well, these people are faith people. ඔවුන් කියන්නේ මේ අය අර ඇදහිල්ලේ මනුෂ්‍යයෝ නේද? Sometimes when they talk to me, are you one of those faith people? I say, yes, I'm a faith person, and I get a hold of him and say, what do you believe in? Are you a faith person or a fear person? සමහරක් විට මන් දිහා බලලත් මනුෂ්‍යයන් මගෙන් අහනවා ඔයත් ඇදහිල්ලේ කෙනෙක්ද කියලා. ඉතින් මම පිළිතුරක් හැටියට කියන්නේ ඔව් මම ඇදහිල්ලේ මිනිසෙක් ඔබ කොහොමද? ඔබ බියේ මිනිසෙක්ද කියලා මම අසනවා. Well, I rather be in faith than to be in fear. බියෙන් සිටිනවට වඩා මම ඇදහිල්ලෙන් සිටීම වඩා හොඳයි. Because I have read the last book. මන්ද මම අන්තිම පොත කියවා තිබෙන නිසා. And in the last book it says, අවසාන පොතෙහි මෙන්න මෙසේ පවසනවා. it tells us here very clearly, ඉතා පැහැදිලි ලෙස අපට පවසන්නේ and right on top, it says the fearful ones are going to be listed on top of the list, who are going to be put into the fiery lake. දැන් ඒ ගිනි විලට යන්නා වූ මිනිසයන්ගේ
ලැයිස්තුවෙහි මුලින්ම තබා තිබෙන්නේ බියවන්නා වූ පුද්ගලයන් වයි. But I don't want to be there. I'm not one of them. ඉතින් මට ඒ ස්ථානයට යන්න ඕනේ. මන් ඔවුන්ගෙන් කෙනෙක් නොවේ. In Revelations 21 එලිදරව් 21 and verse number 7, 7 වෙනි පදය. and he that overcometh shall inherit all things, and I will be his God, and he shall be my son. But the fearful, ජයගන්නා මේ දේවල් උරුම කරගන්නේ මම ඔහුගේ දෙවියන් වහන්සේ වන්නෙමි. ඔහු මාගේ පුත්‍රයා වන්නේය. නමුත් බය ඇත්තන්ටත්. so it says the top in the list are the people who are fearful. ඉතින් ලැයිස්තුවේ මුලින්ම තිබෙන්නේ බියවන්නා වූ පුද්ගලයන්. And the second also is those who are in unbelief. It says, and the second thing it says, the fearful, the unbelieving, and the abominable, and the murderers, and the warmongers, and the sorcerers, and the idolaters, and all liars shall have a part in the lake which burneth with fire and brimstone, which is the second death. දෙවෙනි ඒ ලැයිස්තුවේ දෙවෙනියට තිබෙන්නේ අවිශ්වාස කරන පුද්ගලයන්. මේ ආකාරයෙන් පවසනවා. නමුත් බය ඇත්තන්ටත් අවිශ්වාස කරන්නන්ටත් පිළිකුල්ව සිටින්නන්ටත් මිනි මරන්නන්ටත් වෛශ්‍යාකම් කරන්නන්ටත් මායාකාරයන්ටත් රූප වඳින්නන්ටත් සියලු බොරුකාරයන්ටත් ගින්නෙනුත් ගෙන්දගමෙනුත් දැවෙන විලෙහි තමුන්ගේ කොටස වන්නේය. එය දෙවෙනි මරණයයි මට කීසේක. So faith is not in that list, ඉතින් ඇදහිල්ල ඒ ලැයිස්තුවේ නැහැ. but fear is in that list. නමුත් බිය ඒ ලැයිස්තුවේ තිබෙනවා. Unbelief is in that list. නොඇදහිලි කාරකම ඒ ලැයිස්තුවේ So තිබෙනවා. I flee from fear and unbelief, and I'm going to stand strong in faith. ඉතින් මම නොඇදහිලි කාරකමෙන් සහ බියෙන් පලා යමින් මම ඇදහිල්ලෙන් ශක්තිමත්ව සිට ගන්නට යනවා. Don't feel fearful or threatened when people call you a person of faith. දැන් ඔබ ඇදහිල්ලේ මිනිහෙක් කියා ඔබට යම් කෙනෙක් හැදිනුවම ඔබ බිය වෙන්න හෝ තර්ජනාත්මක හැඟීමක් ඇති කර ගන්නට එපා. So you go to that faith church. කෙනෙක් කියයි ඔබ අර ඇදහිල්ලේ සභාවටද යන්නේ? Well, I don't belong to this list because that's the reason I go to the church that preaches on faith. ඉතින් ඔබට කියන්න පුළුවන් මම මේ ලැයිස්තුවට අයිති නෑ. ඒ නිසා තමයි මම ඇදහිල්ල දේශනා කරන සභාවකට යන්නේ. I'm not in the list of the fearful. මම බිය වෙන්නා වූ පුද්ගලයන් අතරේ ඒ ලැයිස්තුවේ මම සිටින්නේ I'm නැහැ. not amongst the one who are living in unbelief. මම නොඇදහිලිකාරකමින් සිටිනා වූ පුද්ගලයන් මැදේ සිටින්නෙත් නැහැ. I'm a person who believes. මම ඇදහන්නා වූ කෙනෙක් හැටියටයි If සිටින්නේ. you call yourself a believer, it's a normal thing for a believer to believe. ඉතින් ඔබ ඇදහිලිවන්තයෙක් කියා ඔබව හඳුන්වනවා නම් දෙයක් උන්වහන්සේ කෙරෙහි අදහා ගැනීම සාමාන්‍ය දෙයක්. It's most normal. It's most natural for you to believe. එය කෙනෙකුට සාමාන්‍ය දෙයක් හැටියටයි තිබෙන්නේ උන්වහන්සේව අදහා So ගැනීම. faith is not a formula, it is a lifestyle, it is a reality. ඉතින් ඇදහිල්ල කියන්නේ සූත්‍රයක් නොව ජීවිත රටාවක් නැතහොත් යථාර්ථයක්. People always say this is a formula. Be Manushyan- careful, this is a faith cult. මනුෂ්‍යයන් කියන්නේ මොකද්ද? මේක සූත්‍රයක් පරිස්සම් වෙන්න මේ ඇදහිල්ලේ කණ්ඩායමෙන්. I mean, they kind of try to keep people away from the faith. ඔවුන් හදන්නේ මනුෂ්‍යයන්ව ඇදහිල්ලෙන් ඈත් කර තබන්නයි. But it is by faith that this man was made whole. නමුත් ඇදහිල්ලෙන් තමයි මේ පුද්ගලයාව සුව කරනු ලැබුවේ. It's not by works. ක්‍රියාවල් වලින් නොවේ. It's not by Peter and John. පේතෘ සහ යොහාන් තුලින් නොවේ. Peter and John believed and got this man raised. පේතෘ සහ යොහාන් අදහාගෙන මේ පුද්ගලයාව නැකිටවන්ට සැලසුවා. In another scripture we find තවත් පදයක අපි දකිනවා. in Matthew chapter 9, මතෙව් 9 වෙනි පරිච්ඡේදයේ. Jesus, he turned around and he marveled. යේසුස් වහන්සේ පුදුම වුණා. In chapter 8, මතෙව් 8 වෙනි පරිච්ඡේදය. he marveled, or he marveled at two things උන්වහන්සේ කාරණාවල් දෙකක් ගැන පුදුම වුණා. in two different extremes. අන්තවල් දෙකක් When කෙරෙහි. he went to his own town, in his උන්වහන්සේ own village, උන්වහන්සේගේම ගමට ගිය විට he was surprised how come they didn't have faith. උන්වහන්සේ පුදුම වුණා. ඇයි මේ අයට ඇදහිල්ල නැත්තේ කියා. Why can't they believe in me? ඇයි මේ අයට බැරි මා කෙරෙහි අදහන්න. And in
Matthew chapter 9, මතෙව් 9 වෙනි පරිච්ඡේදය the other extreme we find. එතනින් අන්ත එහා අන්තයට ගියාම අපිට In, පෙනෙනවා in Matthew chapter 8 and verse 10, මතෙව් 8:10 when Jesus heard it, he marveled and said unto them that followed, verily I say unto you, I have not found so great faith, no, not in Israel. යේසුස් වහන්සේ ඒ අසා මවිතව තමන් අනුව එන්නන්ට කතා කොට සැබවක් නුඹලාට කියමි ඊශ්‍රායෙල් හිවත් මෙබඳු මහත් ඇදහිල්ලක් නොදුටුමි. I haven't found this kind of a faith in Israel. මෙබඳු ඇදහිල්ලක් මං ඊශ්‍රායෙල් හි දැක නැහැ. And also let's go to the book of Mark chapter 6. මාක් 6 වෙනි පරිච්ඡේදය දෙස බලමු. He went to his own country. උන්වහන්සේ උන්වහන්සේගේම රටට ගියා. In Mark chapter 6 and verse number 1, මාක් 6:1 he went out from thence and came into his own country, and his disciples followed him. උන්වහන්සේ එතනින් පිටත්ව ගොස් තමන්ගේම රටට පැමිණි සේක. ගෝලයෝ උන්වහන්සේ කැටුව ගියෝය. And then and people, they started disbelieving him. මනුෂ්‍යයන් උන්වහන්සේ කෙරෙහි අදහා නොගත්තා. Verse 5 says, 5 වෙනි පදේ කියනවා he could there do no mighty works, save he laid hands upon a few sick folk and healed them. එහිදී රෝගීන් ස්වල්ප දෙනෙකු පිට අත් තබා සුව කළා මිස වෙන කිසි බලවත් ක්‍රියාවක් කරන්නට උන්වහන්සේට නොහැකි වූයේය. People in his own town, in his own country, chose to live in sickness because they didn't believe in Jesus. දැන් උන්වහන්සේගේම සෙනග උන්වහන්සේගේම රටේ ජීවත් වූ සෙනග තෝරගත්තා රෝගය තුලව සිටින්ට ඔවුන් උන්වහන්සේව විශ්වාස නොකරපු නිසා. That's why Jesus laid hands on a few folk. ඒක නිසා තමයි උන්වහන්සේ ස්වල්ප දෙනෙකු මත පමණක් අත්හැවුවේ. He could not do many mighty works. උන්වහන්සේට බොහෝ බලවත් ක්‍රියා කරන්නට බැරි වුණා. Couldn't do many mighty miracles. උන්වහන්සේට වෙන කිසි බලවත් ක්‍රියාවක් කරන්න බැරි වුණා. Just a few folk who believed in him, he was able to lay hands on them. උන්වහන්සේගේ අදහාගත්තු ස්වල්ප දෙනෙක් මත පමණක් උන්වහන්සේ අත්හපුවා. And verse 6 says, 6 වෙනි පදය. and he marveled because of their unbelief. ඔවුන්ගේ විශ්වාසය නැතිකම ගැන උන්වහන්සේ මවිත වූසේක. He marveled because of their unbelief. ඔවුන්ගේ නොඇදහිලිකාරකම නිසා උන්වහන්සේ පුදුම වුණා. In Matthew 8 and verse 10 it says, මතෙව් 8:10 කියනවා when Jesus heard the centurion, යේසුස් වහන්සේට ඒ සියයකට මුලාදෑනියා කීව දේ ඇසුවාම a few weeks ago we studied about your faith is seen by the words that come out of your mouth. සති කීපයකට කලින් අපි බැලුවා ඔබගේ මුඛයෙන් එන වචන වලින් ඔබගේ ඇදහිල්ල දැක ගන්න පුළුවන් කියා. And Jesus marveled at the centurion and his words. දැන් මේ සියයකට මුලාදෑනියා කියපු වචන අසුවාම උන්වහන්සේ පුදුම වුණා කියා And තිබෙනවා. he said, verily I say unto you, I have not found so great faith. එතනදී උන්වහන්සේ කිව්වේ සැබවක් මම නුඹට කියමි මෙවැනි ඇදහිල්ලක් මෙවැනි ශ්‍රේෂ්ඨ ඇදහිල්ලක් මා දැක නැහැ. I have not seen this kind of a faith. මෙවැනි ආකාරයේ ඇදහිල්ලක් මම දැක නැහැ. Because that man believed. ඔය මනුෂ්‍යයා විශ්වාස කරපු නිසා. He said, only speak a word and my servant will be healed. වචනයක් පමණක් වදාළ මැනව එවිට මගේ දාසයාට සුව වන්නේය. You don't have to come to my home. ඔබ මගේ නිවසට එන්න ඕන වෙන්නේ නැහැ. Don't take the trouble in coming to my house. මගේ ගෙදරට ඇවිත් ඔබ කරදර වෙන්න ඕනේ නැහැ. But you speak a word and my servant will be healed. නමුත් ඔබ වචනයක් පමණක් කතා කරන්න එවිට මගේ දාසයාට සුවය And Jesus marveled. යේසුස් වහන්සේ දැක ඒ ගැන අසලා පුදුම That's the වුණා. kind of faith that we should have. දැන් එවැනි ආකාරයේ ඇදහිල්ලක් තමයි අපිට තිබෙන්න ඕනේ. That's the kind of faith that we should have in Jesus' name. එවැනි ආකාරයේ ඇදහිල්ලක් තමයි අපි යේසුස් වහන්සේ කෙරෙහි තබන්න ඕනේ. When we speak the name of Jesus, we got to believe that it is done in Jesus' name. යේසුස් වහන්සේගේ නාමය අපි විශ්වාස කරන කතා කළාම ඒ දේ උන්වහන්සේගේ නාමයෙන් සිද්ධ වී හමාරයි කියලා විශ්වාස කරන්න Only ඕනේ. when you think that faith is a formula, දැන් ඇදහිල්ල කියන්නේ ඔබ සූත්‍රයක් කියලා හිතුවොත් විතරයි. and not understanding that it's a reality of life, ඒ ජීවිතයේ යථාර්ථයක් කියලා තේරුම් නොගෙන you will never be able to operate by faith. කිසි විටකත් ඔබට බැරි වෙනවා ඇදහිල්ලෙන් ක්‍රියා කරන්න. You kind of think, well,
I believe, but then still for all, how could this happen? ඔබ කියාවේ ඔව් මම විශ්වාස කරනවා තමයි. නමුත් කොහොමද මේ වගේ දෙයක් වෙන්න පුළුවන්? Because we want faith to work like how we see things working in the natural. මන්ද අපිට ඕනේ ඇදහිල්ල අපි ස්වභාවිකව දකින්න දේවල් ආකාරයටම සිද්ධ වෙන්නයි. Something that needs to be logically proved. යම් ආකාරයකින් මේක තර්කානුකූලව ඔප්පු කරන්න පුළුවන් වෙන්න If you ඕනේ. can prove it to me logically, then I would believe. අපි කියන්නේ ඔබට පුළුවන් නම් මේක තර්කානුකූලව ඔප්පු කරන්න. එතකොට මම විශ්වාස කරන්නම්. And we kind of think, well, I don't believe anything that is unseen. අපි කියන්නේ කොමක්ද? පේන්නේ නැති කිසි දෙයක් මට විශ්වාස කරන්න බෑ. But people don't even realize that they are subject to the unseen world. මනුෂ්‍යයන් තේරුම් ගන්නේ නැහැ නොදක්නා ලෝකයට ඔවුන් යටත් වී සිටින බව. Let me show you a scripture from the book of Ephesians. එපිස පොතේ කොටසක් බලමු. In chapter 2, එපිස දෙවෙනි පරිච්ඡේදය. it says, in chapter 2 and verse number 2, එපිස 2:2. wherein in time past you walked according to the course of this world, according to the prince of the power of the air, the spirit that now worketh in the children of disobedience. උන්වහන්සේ නුඹලා ජීවත් කළසේක. No. Ephesians 2:2. එපිස 2:2. පෙර කාලයේ නුඹලා මේ ලෝකයේ ව්‍යවහාරය ලෙසත් අකීකරුකමේ පුත්‍රයන් තුල දැන් ක්‍රියා කරන්නා වූ ආත්මය වන ආකාශයේ බලයේ අධිපතියගේ කැමැත්තේ හැටියටත් ඒ වායෙහි හැසිරුණාහුය. So say in the past we walked according මෙතන පවසනවා අපි අතීතයේ ඒ ආකාරයෙන් හැසිරුණා the කියලා. course of this world, මේ ලෝකයේ බලයේ අධිපතියගේ කැමැත්තේ හැටියට. or according to the prince of the power of the air, නැතහොත් ආකාශයේ බලයේ අධිපතියගේ කැමැත්තේ හැටියට. which means we were subject to a spirit that was controlling our lives, that was wanting us to do certain things that we didn't want to do. ඒකෙන් කියවෙන්නේ අපිට කරන්ට අකමැති දේවල් කරන පිණිස යම් කිසි ආත්මයකට අපි යටත් වී සිටිය බවයි. The same spirit is now still working in the children of දැන් disobedience. ඒ ආත්මයම දැන් අකීකරුකමේ පුත්‍රයන් තුල ක්‍රියා කරනවා. Who are the children of disobedience? කවුද අකීකරුකමේ පුත්‍රයන් හැටියට සිටින්නේ? Those who have never subjected themselves, or those who have never come under the lordship of Jesus Christ. කිසි විටකත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වාමිත්වය යටතට නොපැමිණියා වූ පුද්ගලයෝ. They are just controlled by the powers of the prince of the power of the air. ඔවුන් ඒ ආකාශයේ බලයේ අධිපතියාගේ බලය යටතේ තමයි ඔහුගේ පාලනය යටතේ තමයි සිටින්නේ. I don't believe in the unseen, but then they are still subject to this prince of the power of the air. කෙනෙක් කියාවේ නොදකින්නව දේවල් කෙරෙහි මම විශ්වාස කරන්නේ නැහැ. නමුත් ඔවුන් තවමත් මේ අධිපතියාගේ බලය යටතේ තමයි They සිටින්නේ. have so much of trust in the wicked powers more than trusting in the good power of දැන් God. දෙවියන් වහන්සේගේ යහපත් බලයට වඩා ඔවුන් මෙවැනි නපුරු බලයන් කෙරෙහි විශ්වාසය තබනවා. They kind of do all kinds of things trying to stop some evil things happening to them. We don't know why these evil things are happening to them. දැන් ඔවුන් කියන්නේ අපි දන්නේ ඇයි මේ අයට මෙවැනි නපුරු දේවල් සිද්ධ වෙන්නේ? එවැනි නපුරු දේවල් වළක්වන පිණිස ඔවුන් විවිධාකාර දේවල් කරනවා. They try to stop those unclean powers. ඒ කිලිටි බලවේග නතර කරන්න ඔවුන් උත්සාහ ගන්නවා. But they don't believe in the good power of God. නමුත් දෙවියන් වහන්සේගේ යහපත් බලය කෙරෙහි ඔවුන් විශ්වාසය තබන්නේ The නැහැ. power of the Holy Spirit සුද්ධාත්ම බලය කෙරෙහි. that can drive out those demons, ඒ යක්ෂාත්ම දුරු කරන්නට හැකියාව තිබෙන්නා that can cause people to be healed. මනුෂ්‍යයන් සුවවෙන්ට සලස්වන්නා වූ. They find it so difficult to have faith in God. දැන් ඔවුන්ට දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල තබන්නට අමාරු වී තිබෙනවා. But they would say, yeah, faith is a formula. නමුත් ඔවුන් කියන්නේ ඇදහිල්ල කියන්නේ සූත්‍රයක්. Oh, you seem to have a lot of faith in you're so concentrated and you have faith only in Jesus Christ. නැතහොත් ඔවුන් කියාවේ ඔබ යේසුස් වහන්සේ කෙරෙහිම අවධානය යොමු කරමින් සිටිනවා. ඒ ගැන පමණක් ඇදහිල්ල තබා සිටිනවා කියලා. Why do I have faith in Jesus Christ? ඇයි මම යේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල තබන්නේ? Because Jesus Christ defeated the powers of darkness. මන්ද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි අන්ධකාරයේ බලය පලාජය කළේ. And he is risen from the grave. උන්වහන්සේ සොහොනෙන් නැගිට සිටිනවා. And he has given us the same power and authority that we can use උන්වහන්සේ අපට ඒ බලයම ආධිපත්‍යම දීලා තිනවා අපටත් පාවිච්චි කරන පිණිස. against demon powers. Against demon powers. යක්ෂාත්ම වලට විරුද්ධව.
so that we could rise up against those evil powers that are trying to come up against us. අපට විරුද්ධව එන්ට හදන ඒ යක්ෂ ආත්ම බලවලට විරුද්ධව අපට ආධිපත්‍ය බලය පාවිච්චි කරන So පිණිස. some people are weird actually. They believe in certain unseen powers, but they don't believe in the good power of God. දැන් සමහරක් මිනිස්සු හරිම අමුතු ආකාරයෙන් ක්‍රියා කරන්නේ මන්ද ඔවුන්ට පුළුවන්කම තිබෙනවා ඒ නොදක්නා බලවේග කෙරෙහි විශ්වාස කරන්න දෙවියන් වහන්සේගේ යහපත් බලය නමුත් විශ්වාස නොකර. So faith is not a formula, it's a reality. ඉතින් ඇදහිල්ල කියන්නේ සූත්‍රයක් නොව යථාර්ථයක්. It's a lifestyle. ඒ ජීවිත රටාවක්. On a daily basis, we live by faith. දවස් පතා අපි ඇදහිල්ලෙන් ජීවත් වෙනවා. The just shall live by faith. ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වන්නේය. Once you're qualified to be blessed, ඔබ ආශිර්වාද ලබන්ට සුදුසෙක් වුණාම then you live by faith and you receive things by faith. ඔබ ඇදහිල්ලෙන් ජීවත් වෙනවා. ඇදහිල්ලෙන් ඒ දේවල් ලබා You ගන්නවා. receive things by faith. ඔබ දේවල් ලබා ගන්නේ ඇදහිල්ලෙන්. You thank God and you praise God. I say, thank you, Father, for blessing me. ඔබ දෙවියන් වහන්සේට ස්තුති කරමින් ප්‍රශංසා කරමින් කියන්නේ ස්වාමීනි මට ආශිර්වාද කළාට ඔබට ස්තුතියි. I believe that you're my provider. මම විශ්වාස කරනවා ඔබයි මගේ සැපයම් You're my කරු. healer. ඔබයි මගේ සුව කරන්න. You're my deliverer. ඔබයි මගේ මිදුම් You're කරු. my savior. ඔබයි මගේ ගැලවුම් කරු. You're my shepherd. ඔබයි මගේ එඬේරා. Whatever I do, you are always there with me. මම කරන්නේ කුමක්ද ඒ හැම දෙයකදීම ඔබ මාත් සමග සිටිනවා. Whatever I lay my hands upon, it is blessed. මම අත්හබන්නා වූ සියල්ලම ආශිර්වාද ලබා Wherever තිබෙනවා. I go, I'm blessed. මම යන ඕනම ස්ථානයක ආශිර්වාද I'm ලද්දේ blessed in the city. මම නුවරෙහි ආශිර්වාද I'm ලද්දේ. blessed in the field. කෙතෙහි ආශිර්වාද I'm blessed ලද්දේ. in my home. නිවසෙහි ආශිර්වාද ලද්දේ. I'm blessed wherever I go. මා යන්නා වූ සෑම ස්ථානයකම Because ආශිර්වාද I walk ලද්දේ. by faith and not by sight. මම පෙනීමෙන් නොව ඇදහිල්ලෙන් ගමන් කරන නිසා. I walk by faith and not by මම sight. පෙනීමෙන් නොව ඇදහිල්ලෙන් ගමන් I කරනවා. choose to walk by faith මම and not by ඇදහිල්ලෙන් sight. ගමන් කරන්න පෙනීමෙන් නොව ඇදහිල්ලෙන් ගමන් කරන්න තෝරගන්නවා. I can choose to walk by my five senses, මට පුළුවන් තෝරන්න පංචේන්ද්‍රියන්ට අනුව ජීවත් වෙන්න but ගමන් කරන්න. I believe it is more profitable for us to walk by faith. නමුත් මම විශ්වාස කරන්නේ ඇදහිල්ලෙන් ගමන් කිරීම වඩා ප්‍රයෝජනවත්. Because when you walk by your five senses, මන්ද ඔබ ඔබගේ පංචේන්ද්‍රියන්ට අනුව ගමන් කරාම you believe everything that is happening around. ඔබ වටා තිබෙන සිද්ධ වෙන හැම දෙයක්ම ඔබ විශ්වාස You කරනවා. believe everything will come to pass. Every wicked thing that is happening around can come to ඔබ your life. වටා සිද්ධ වෙන හැම දෙයක්ම සිද්ධ වේවි ඒවා ඔබගේ ජීවිතයටත් පැමිණේවි කියා ඔබ විශ්වාස කරනවා. But when I have faith in the word of God, නමුත් දේව වචනය කෙරෙහි මම ඇදහිල්ල තැබූ විට I choose to believe good things to happen in my life. මන් තෝරගන්නේ යහපත් දේවල් මගේ ජීවිතය තුළ සිද්ධ වෙන්නයි. Let's go to the book of Acts chapter 10 ක්‍රියා 10 වෙනි පරිච්ඡේදය දෙස බලමු. in verse 38. ක්‍රියා 10:38. How God anointed Jesus of Nazareth, who went with the Holy Ghost and power, who went about doing good and healing all that were oppressed of the devil, for God was with him. දෙවියන් වහන්සේ ශුද්ධාත්මයෙන්ද බලයෙන්ද නාසරීය යේසුස් වහන්සේ ආලේප කළ බවත් දෙවියන් වහන්සේ උන්වහන්සේ සමග සිටි බැවින් උන්වහන්සේ යහපත්කම් කරමින්ද යක්ෂයා විසින් පීඩා කරන ලද සියල්ලන් සුව කරමින්ද හැසිරුණු බවත්ය. When you walk by faith, ඔබ ඇදහිල්ලෙන් ගමන් කරන විට you can do good things ඔබට පුළුවන් යහපත් දේවල් and you කරන්න. can cause healing to come upon all those who are oppressed by demons. යක්ෂයන් විසින් පීඩා කරන ලද සියල්ලන්ට සුවය ගෙනෙට සලස්වන්නටත් ඔබට පුළුවන්. You believe by faith that you are anointed as Jesus was anointed. ඔබ ඇදහිල්ලෙන් විශ්වාස කරන්නේ යේසුස් වහන්සේව ආලේප කළාසේම ඔබත් ආලේප වී සිටින බවයි. You're anointed of the Holy Ghost. ඔබ ශුද්ධාත්මයෙන් ආලේප ලබා සිටිනවා. You have the same power that Jesus operated by. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ක්‍රියා කරපු බලයම ඔබටත් තිබෙනවා. Same power. No difference. ඒ බලයම ඔබට ලැබී තිබෙනවා කිසි වෙනසක් නැහැ. So it says, who went around doing good. මෙතන කියනවා සෑම යහපත්කම් කරමින් Who කියලා. went about doing good. යහපත්කම් කරමින්. You can do a lot of good things by ඔබට faith. පුළුවන් බොහෝ යහපත් දේවල් කරන්න ඇදහිල්ලෙන්. Because faith will enable you to tap into the power source and release it amongst people. මන්ද ඔබට ඇදහිල්ල ඉඩ සලස්සනවා ඒ බලය මූලාශ්‍රයට අතගසා බොහෝ මනුෂ්‍යයන්ට සුවයගෙනෙන්න. Faith is somebody who connects himself to the power source ඇදහිල්ල කියන්නේ
ඒ බලයේ මූලාශ්‍රයට කෙනෙක් සම්බන්ධ වෙනවා. and he is able to release it into the lives of many ඊට people. පස්සේ ඒ කෙනාට පුළුවන්කම තිබෙනවා ඒ දේ බොහෝ අයගේ ජීවිතවලට ඒ දේ මුදා හරින්න. And how does faith operate? කොහොමද ඇදහිල්ල ක්‍රියා කරන්නේ? It comes by words. වචන තුලින් When පැමිණෙන. you preach the good news to people, people get hope. ඔබ සුභාරංචිය මනුෂ්‍යයන් දේශනා කරන විට මනුෂ්‍යයන්ට බලාපොරොත්තුව පැමිණෙනවා. People are in a hopeless state today. අද දවසේ මනුෂ්‍යයන් සිටින්නේ බලාපොරොත්තු රහිත ස්ථානයකයි. But when you preach the word of God, නමුත් ඔබ දේව වචනය දේශනා කරන විට all of a sudden they begin to get some hope. හිටි හැටියෙම ඔවුන්ට යම් බලාපොරොත්තුවක් ඇති වෙනවා. And when they get some hope, they say, tell us more. ඔවුන්ට ඇදහිල්ල ඔවුන්ට බලාපොරොත්තු වෙන්න පටන් ගත්තාම ඔවුන් කියනවා අපිට තව වැඩියෙන් දේවල් කියන්න. And then we talk to them and continues to talk to them about Jesus. ඊට පස්සේ අපි දිගටම ඔවුන්ට යේසුස් ගැන කතා කරනවා. And when we talk about Jesus, අපි ඔවුන්ට යේසුස් ගැන කතා කරනවා. their hope turns into faith. ඔවුන්ගේ ඒ බලාපොරොත්තුව ඇදහිල්ලට මාරු වෙනවා. Hope is a future tense or something that is to happen in the future. බලාපොරොත්තුව කියන්නේ අනාගත කාලෙහි වචනයක් නැත්නම් යම් කිසි දෙයක් අනාගතයේදී සිද්ධ වෙන්න තිබෙන දෙයක්. But faith can draw things that is in the hope realm and bring it to your present. නමුත් ඇදහිල්ලට පුළුවන් ඒ බලාපොරොත්තුවේ තිබෙන දේ ඔබගේ වර්තමානයට ගෙනෙන්න. Faith is the substance of things hoped for. ඇදහිල්ල කියන්නේ බලාපොරොත්තු වන දේවල් ගැන සහතිකය. Faith is the substance of things hoped for. ඇදහිල්ල කියන්නේ බලාපොරොත්තු වන දේවල් ගැන සහතිකය. Your faith can draw things into your present. ඔබගේ ඇදහිල්ලට පුළුවන් ඔබගේ වර්තමානයට දේවල් ගෙනෙන්න. You might say, I don't know, I'm having some hope, but that's good. You need to have some hope. You can draw your hope into the present tense. ඔබ කියාවි මට බලාපොරොත්තුවක් තිබෙනවා කියා. ඔව් ඒ බලාපොරොත්තු තිබෙන එක හොඳයි. නමුත් ඒ බලාපොරොත්තු ඔබ වර්තමානයට ගෙනෙන්න You can ඕනේ. bring that which is to be in the future into your presence. අනාගතයේ හේයි තිබෙන්න යන දේ ඔබට පුළුවන් වර්තමානයට ගෙනෙන්න. Once a person is hopeless, බලාපොරොත්තු නැතිව සිටිනා වූ පුද්ගලයෙක් he's just thinking about the bad past that he had. ඔහු සිතමින් සිටින්නේ ඔහුට තිබුණා වූ ඒ නරක අතීතය ගැනයි. And he also connects that with the bad future that he's going to have. ඊට පසුව ඔහු ඒක ඔහුට ඉදිරියට තිබෙන්න යන නරක අනාගතයටත් ඒ දේ සම්බන්ධ කරගන්නවා. But when you preach faith, නමුත් ඔබ ඇදහිල්ල දේශනා කරන it විට turns them on. It turns ඒ them දේ on. අනිත් පැත්ත හැරෙනවා. And they start saying, I can believe in something now. ඊට පස්සේ ඔහුට කියන්න පුළුවන්කම තිබෙනවා දැන් නම් මට යම් දෙයක් අදාහ ගන්න පුළුවන්. Because I know God is a good God. මම දන්නවා දෙවියන් වහන්සේ කියන්නේ යහපත් දෙවියෙක්. He's a loving God. උන්වහන්සේ ප්‍රේමණීය දෙවියෙක්. He's not punishing me according to my works. මගේ ක්‍රියාවලට අනුව උන්වහන්සේ මට දඬුවම් කරන්නේ නැහැ. He let Jesus be punished on the cross දෙවියන් වහන්සේ යේසුස් වහන්සේට ඉඩ හැරියා දඬුවම් so ලබන්න that I can be කුරුසේ. free from punishment. ඒ දඬුවමින් මාව නිදහස් කරන පිණිස. I'm free from all the bad things that I have done in life. මගේ ජීවිතයේ කර තිබෙන සෑම නරක දෙයකින්ම මම දැන් නිදහස්. You know, some people, they think they have been so bad in the past සමහරක් අය හිතන්නේ ඔවුන් අතීතයේ බොහෝ නරක දේවල් කර තිබෙනවා. and they think God is so mad with them. ඔවුන් හිතනවා දෙවියන් වහන්සේ ඔවුන් සමග කෝපයෙන් සිටින බව. And God is all out to take revenge against us. දෙවියන් වහන්සේ අපට විරුද්ධව පරිගන්න බලන් ඉන්නවා But කියලා. that's not the God we serve. නමුත් එවැනි දෙවි කෙනෙකුට නෙමෙයි අපි සේවය කරන්නේ. We serve a God who is rewarding. අපි සේවය කරන්නේ අපට යහපත් විපාක ලබා දෙන්නව Let දෙවි me take you to a කෙනෙකුටයි. scripture and show you. මම ඔබට පදයක් පෙන්වන්නම්. In the book of Hebrews chapter 11 and verse 6. හෙබ්‍රෙව් 11:6. Hebrews chapter 11 and verse 6. But without faith, it is impossible to please him. For he that cometh to him must believe that he is, and that he is a rewarder of them that diligently seek him. හෙබ්‍රෙව් 11:6 නමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්න කරන්නට නොපුළුවන. මක් නිසාද දෙවියන් වහන්සේ වෙතට ළඟා වෙන්නා විසින් උන්වහන්සේ විද්‍යාමාන බවත් උන්වහන්සේ සොයන්නන්ට විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කරන්නට ඕනේ. Faith can cause rewards to come into your life. ඇදහිල්ලට පුළුවන් ඔබගේ ජීවිතයට යහපත් විපාක ගෙනෙන්න. Rewards. විපාක. We can't earn rewards.
අපට විපාක උපය ගන්න බැහැ. We just need to believe in God and see Him giving us rewards. අපට තිබෙන්නේ උන්වහන්සේ කෙරේ අදහාගෙන උන්වහන්සේ අපට යහපත් විපාක දෙනවා දකින්නයි. To have a wonderful family life is a reward from God. යහපත් පෞල් ජීවිතයක් ලබා ගැනීම දෙවියන් වහන්සේගෙන් ලැබෙන To be යහපත් walking විපාකයක්. in health, it's a reward. ඔබ හොඳ සුවයෙන් ගමන් කරනවා කියන්නේ ඒක උන්වහන්සේගෙන් ලැබෙන විපාකයක්. To walk in the wisdom of God and making the right decisions in life, it's a reward from දෙවියන් God. වහන්සේගෙන් ප්‍රඥාව ලබාගෙන හරි තීරණ අරගෙන ජීවත් වීමත් විපාක ලබාගත් ජීවිතයක්. Never be afraid of your future. අනාගතය ගැන කිසිවිටකත් බිය නොවී සිටීම. That's a reward itself. ඒකත් විපාකයක් හැටියටයි Some people තිබෙන්නේ. are so afraid of their future. සමහරක් පුද්ගලයන් ඔවුන්ගේ අනාගතය ගැන ඉතා බයෙන් සිටිනවා. But you can have assurance in Namu- your heart ඔබට පුළුවන් ඔබගේ හදවත තුළ සහතිකකමක් ඇතිව that සිටින්න. God has plans for your life, දෙවියන් වහන්සේට තිබෙනවා ඔබේ ජීවිතයට සැලසුම්. and His plans are good for you and not evil. ඒ සැලසුම් නපුරු සැලසුම් නොව ඔබට යහපත්ව තිබෙන බව. You can believe God. ඔබට පුළුවන් දෙවියන් It's a වහන්සේ reward. වදහන්න. ඒක විපාකයක්. See, when you're not rewarded, you feel miserable. දැන් ඔබ විපාක ලබා නොලබා සිටින විට ඔබට දුකිත තත්ත්වයක් දැනෙනවා. Faith can cause rewards to come into your life. ඇදහිල්ලට පුළුවන් ඔබේ ජීවිතයට විපාක යහපත් විපාකයන්ට You සලස්වන්න. please Him so much that He wants to reward you. ඔබ උන්වහන්සේට ඒ තරම්ම ප්‍රසන්න කරනවා. උන්වහන්සේ උන්වහන්සේට ඕනේ ඔබට විපාක ලබා You දෙන්නයි. believe that God is a God of now, not a God of somebody who is in the future. ඔබ විශ්වාස කරන්නේ දෙවියන් වහන්සේ කියන්නේ දැන් වර්තමානයේ දෙවි කෙනෙක් මිසක් යම් කිසි අනාගතයේ සිටිනා වූ යම් කිසි දෙවි කෙනෙක් නොවන බවයි. You must believe that He is, not He is going to be. ඔබ විශ්වාස කරන්න ඕනේ උන්වහන්සේ යම් දවසක වෙන්ට යනවා නොව මේ දැන් සිටිනා වූ උන්වහන්සේ He is ගැනයි. a God who said, if 2 or 3 are gathered together in my name, I'm there in the midst of you. උන්වහන්සේ කියන්නේ දෙදෙනෙක් තුදෙනෙක් හෝ මාගේ නාමයෙන් රැස් වී සිටිනවද මම එතන ඔබ මැදේ සිටින බවයි. So I'm just there with you. මම ඔබ ඒ සිටින ස්ථානයේ It's a සිටිනවා. reward in life for us to live by faith. ඒක ඇදහිල්ලෙන් ජීවත් වීම විපාක ලබන්නා වූ ජීවිතයක් When හැටියටයි you තිබෙන්නේ. diligently seek Him and you say, yes, I believe in you now, that you're a God of now. ඔබ උන්වහන්සේව ඕනෑ කමින් සොයන විට ඔබ කියන්නේ ස්වාමිනී මම ඔබ කෙරේ විශ්වාස කරනවා ඔබ දැන් වර්තමානයේ සිටින දෙවි කෙනෙක්. මේ දැන් තිබ සිටිනා වූ දෙවි කෙනෙක්. You're not the God who is in the future, but you're the God of now. ඔබ අනාගතයේ සිටින්ට යන්නා වූ දෙවි කෙනෙක් නොව ඔබ මේ දැන් සිටිනා වූ දෙවි කෙනෙක්. You believe that Jesus Christ is the same yesterday, today, and forever. ඔබ විශ්වාස කරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඊයේ අදත් සදහටමත් එක වගේ සිටින බවයි. He was not a God 2,000 years ago. He is the same yesterday, today, and forever. උන්වහන්සේ අවුරුදු 2000කට කලින් පමණක් සිටියා වූ දෙවි කෙනෙක් නොව උන්වහන්සේ එදත් අදත් ඒ වගේම සදහටමත් එක වගේ You don't සිටිනවා. have to have any wishful thinking. I wish I was there with in the times of Jesus. දැන් ඔබ ප්‍රාර්ථනා කරන්නා වූ කෙනෙක් වගේ වෙන්න ඕනේ නැහැ. අනේ මටත් එදා යේසුස් වහන්සේ හිටිය කාලෙම ඉන්න තිබුණා නම් කියා. But you can believe He is now. දැන් ඔබට විශ්වාස කරන්න පුළුවන් උන්වහන්සේ මේ දැන් උත් ක්‍රියා කරන දෙවි He's the කෙනෙක් same කියා. yesterday, today, and forever. උන්වහන්සේ ඊයත් අදත් සදහටමත් එක වගේ Oh, ක්‍රියා කරනවා. if Jesus is around here, I could even touch the hem of His garment and be healed. කෙනෙක් කියාවේ යේසුස් වහන්සේ හිටිය කාලේ මාත් හිටියා නම් උන්වහන්සේගේ සලුවට අත ගහලා මටත් සුවය ලබා ගන්න තිබුණා. He is the same today. අද දවසේත් උන්වහන්සේ එක වගේ If you සිටිනවා. can believe, all things are possible to them that believe. ඔබට විශ්වාස කරන්න පුළුවන් නම් විශ්වාස කරන්නාට සියල්ල පුළුවන්. All things are possible to them that believe. විශ්වාස කරන්නාට සියලු දේ කළ හැක. All things are possible. සියලු දේ කළ Not a හැක. few things, all things are possible. කීපයක් පමණක් නොව සියලු දේම කළ So හැක. faith is not a formula, but it's a reality. ඇදහිල්ල කියන්නේ සූත්‍රයක් නොව යථාර්ථයක්. Don't ever try to fathom. I wonder what faith really is. ඉතින් ඔබ කිසි විටකත් උත්සාහ කරන්න බලන්න එපා. මම දන්නේ මොකද්ද මේ ඇදහිල්ලෙන් කියන්නේ කියලා. Faith is believing His word. ඇදහිල්ල කියන්නේ උන්වහන්සේගේ වචනය
කෙරෙහි අදහ Faith is ගැනීමයි. believing in the power of His word. ඇදහිල්ල කියන්නේ දෙවියන් වහන්සේගේ වචනේ බලය කෙරෙහි අදහ ගැනීමයි. If faith could save you, faith can heal you. ඇදහිල්ලට පුළුවන් නම් ඔබව ගලවන්න, ඇදහිල්ලට පුළුවන් ඔබව සුව කරන්න. If faith has forgiven you, the same faith that it forgave you has also brought healing into your life. ඇදහිල්ලට පුළුවන් නම් ඔබට සමාව දෙන්න, ඒ සමාව දුන්නා වූ ඇදහිල්ලටම පුළුවන් ඔබගේ ජීවිතයට සුවය ගෙනෙන්න. If faith has forgiven you and if faith has healed you, faith can also provide for your daily needs. ඇදහිල්ලට පුළුවන් නම් ඔබට සමාව දී ඔබව සුව කරන්න, ඇදහිල්ලට පුළුවන් ඔබගේ දිනදා අවශ්‍යතා සපයන්න. Faith can also, if faith can provide if faith has provided forgiveness and healing and your daily needs, faith can also provide you in abundance. ඇදහිල්ලට පුළුවන් නම් ඔබට සමාව දී ඔබව සුව කර ඔබගේ දිනදා අවශ්‍යතාවයන් සපුරන්න. ඇදහිල්ලට පුළුවන් ඔබට බහුලත්වයෙන්ම ආශිර්වාද You කරන්න. might say, I have needs that have been supplied on a daily basis. ඔබ කියාවේ එදිනෙදා මගේ අවශ්‍යතාවයන් සපයන්න අවශ්‍ය කරන අවශ්‍යතාවයන් මට තිබෙනවා. Go further because He's a God of abundance. ඊට එහාට ඔබ යන්න මොකද දෙවියන් වහන්සේ කියන්නේ බහුලත්වයේ දෙවි I කෙනෙක්. believe in the abundance of God's goodness. දෙවියන් වහන්සේගේ යහපත්කම් වල බහුලත්වයේ කෙරෙහි මම විශ්වාස කරනවා. Abundance. He wants to, he said, I've come to give you life in abundance. උන්වහන්සේ කිව්වේ මම පැමිණියේ ජීවනය දෙන්නට අධික ලෙස ලබා දෙන්නට. People try to spiritualize that life. දැන් මිනිස්යන් හිතන්නේ ඒ ජීවිතය ආත්මික ජීවිතයක් They පවණක් try කියලා. to so spiritualize Jesus came just to give us eternal life. දැන් එතන ඒක ආත්මික කරලා උන් කියන්නේ යේසුස් වහන්සේ ආවේ සදාකාල ජීවිතය දෙන්න පමණයි. Whatever Jesus said, we need to believe. යේසුස් වහන්සේ යමක් කිව්වද අපි ඒ දේ විශ්වාස කළ යුතුයි. We need to believe and then see the results. අපි විශ්වාස කරලා ඊට පස්සේ ප්‍රතිඵල ලබා We see, I want to see the results before I believe. කෙනෙක් කියාවි මං විශ්වාස කරන්න ඉස්සලා මට ප්‍රතිඵල දකින්න ඕනේ. I want to first see something and then I would believe. පළමුව මට දෙයක් දකින්න ඕනේ ඊට පස්සේ මම විශ්වාස It කරන්න. doesn't happen that way. It happens in the opposite way නමුත් to what man thinks. ඒක ඒ ආකාරයෙන් සිද්ධ වෙන්නේ නැහැ. මිනිස්යන් සිතනවට වඩා අනිත් විදිහටයි ඒක සිද්ධ වෙන්නේ. Man always sees the outside, but God sees the inside. මිනිස්යන් නිතරම පිටස්තරය බලනවා. දෙවියන් වහන්සේ නිතරම ඇතුළාන්තය Can බලනවා. God see faith in your heart? පුළුවන්ද දෙවියන් වහන්සේට දකින්න ඔබගේ හදවත තුර තියෙන ඇදහිල්ල? With your heart, do you believe that Jesus Christ is Lord? ඔබේ හදවතින් ඔබ විශ්වාස කරනවා යේසුස් වහන්සේ කියන්නේ ඔබේ ස්වාමියා. Do you believe that God raised Jesus Christ from the dead? ඔබ විශ්වාස කරනවා දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිට්ටෙව්වා. If God raised Jesus Christ from the dead, දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිට්ටෙව්වා නම් it tells me very clearly that everything that I need for life and godliness has been provided for me. එකෙන් හිතා පැහැදිලිව පවසන්නේ මගේ ජීවිතයට අවශ්‍ය කරන දේවල් සහ භක්තිවන්තකමට අවශ්‍ය කරන සියල්ලක් මට සපයා තිබෙන බවයි. All things have been given unto me. සියල්ලක්ම මට දී තිබෙනවා. If Jesus rose again, යේසුස් වහන්සේ නැවත නැගිට්ටා නම් and the same spirit that raised Jesus Christ from the dead now dwells in me, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත නැගිට්ටා වූ ඒ ආත්මයම දැන් මා තුල වාසය the කරනවා නම් same spirit has already given me abundance. ඒ ආත්මයම මට දැන මේ වන විටත් බහුලත්වයෙන් දී තිබෙනවා. In the book of John 10:10, යොහන් 10:10 Jesus said, යේසුස් වහන්සේ මෙසේ I කිව්වා. have come, මා පැමිණියේ or in other words, he said, the thief cometh not but to steal, kill and destroy. සොරා පැමිණෙන්නේ සොරකම් කරන්නටත් මරන්නටත් විනාශ කරන්නටත්ය. The thief cometh. සොරා පැමිණෙනවා. It says the devil keeps coming. එතන පවසන්නේ යක්ෂයා දිගටම පැමිණෙන And බවයි. if you take it in the right context, හරි තේරුම් ගැනීමකින් ඔබ මේ දේ ගත්තොත් if you read from chapter 10 and verse 1 onwards, ඔබ 10 වෙනි පරිච්ඡේදයේ 1 සිට කියවා බැලූ කල the thief is referred to the false shepherds. සොරාව හඳුන්වන්නේ වැරදි බොරුකාර එඬේරාටයි. Or those false teachers. නැතහොත් ඒ බොරුකාර ගුරුවරුන්. Eventually, we find false teachings and false teachers are all raised up by demon spirits. අන්තිමේදී අපි දකින්නේ බොරු ගුරුවරුව නැකිටවන්නේ යක්ෂ ආත්ම තුලින් කියලා. Or false teachings come through
demon powers. නැතහොත් වැරදි ගැන්වීම් පැමිණෙන්නේ යක්ෂ බලවේග තුලින්. You can hear a message of faith today, අද දවසේ ඔබට පුළුවන් ඇදහිල්ලේ පණිවිඩයක් අසන්න. and the next moment you can hear a message of fear. ඊළඟ මොහොතේදී අපට පුළුවන් බියේ පණිවිඩයකුත් And අසන්න. all the faith that you heard is nullified. ඔබ ඇසුවා වූ ඒ ඇදහිල්ලේ පණිවිඩය හැම දෙයක්ම උදාසීන වෙනවා. Because the devil comes to steal the word. මොකද යක්ෂයා පැමිණෙන්නේ වචනය හොරකම් කරන්න. He just brings something else and confuses your mind. ඔහුට පුළුවන් වෙන යම් දෙයක් ඔබ වෙතට ගෙනල්ලා ඔබගේ මනස වියවුල් කරන්න. Today there is so much that people can tap into media and listen to, and they kind of hear faith, fear, hate, love. ඉතින් මිනිස්යන්ට පුළුවන් මාධ්‍ය වෙතට ගොහෝ මාධ්‍යයට ඔවුන්ට යන්න අවස්ථාව තිබෙනවා. ඒ තුලින් ඔහු බොහෝ පණිවිඩ අසනවා ඇදහිල්ලත් බියත් ඒ වගේම වෛරයත් ප්‍රේමයත් ගැන. No wonder the most confused people in this world are the Christians. ඉතින් පුදුමයක් නෙවෙයි මේ ලෝකයේ වියවුල්ම සිටින පුද්ගලයන් හැටියට සිටින්නේ කිතුනෝ කියා. Why? Because they are hearing two kinds of messages. හේතුව ඔවුන් දෙආකාර පණිවිඩයක් අසමින් සිටින They නිසා. hear faith and they get aroused. ඔවුන් ඇදහිල්ල අසලා ඔවුන් පිපිදෙනවා. And they say, oh, I believe that all things are possible. ඔවුන් කියන්නේ මම අදහ ගන්නවා සියලු දේ කරන්න පුළුවන් And the කියලා. next preacher they listen to, yeah, your faith is good, but don't have your hopes too high. නමුත් Because it අනිත් may not come to pass sometimes. දේශකයා කියන්නේ ඔබට ඇදහිල්ල තියෙන එක හොඳයි. නමුත් ඒ තරම් ලොකු බලාපොරොත්තු තියාගන්න එපා. මොකද සමහරක් වෙලාවට ඒ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. Because God can give you sickness sometimes to train you or teach you and give you some kind of understanding මන්ද ඔවුන් or give you කියලා extra compassion. ඔවුන් කියාවි දෙවියන් වහන්සේ ඔබට උගන්වන්න යම් දෙයක් ඔබට යම් පුහුණුවක් දෙන්න ඔබට අනුකම්පාව පෙන්වන්න උන්වහන්සේ ඔබට ශරීරයට රෝගයක් දමාවි කියලා. Don't have your hopes too high. ඉතින් ඕනට වැඩි ඔබ බලාපොරොත්තුව තියාගන්න එපා කියලා. God will bless you, but then He's not giving you prosperity. He's not going to give you in abundance. නැතහොත් ඔවුන් කියාවි දෙවියන් වහන්සේ ඔබට සඵලත්වයවත් බහුලත්වයෙන්වත් ආශිර්වාද කරන්නේ නැහැ කියලා. Well, that's the message of the devil, and they would say prosperity is of the message of the devil. ඉතින් ඒක යක්ෂයාගේ පණිවිඩයක් හැටියටයි තිබෙන්නේ. නමුත් ඔවුන් කියනවා සඵලත්වය කියන්නේ යක්ෂයාගේ පණිවිඩයක් Oh, කියලා. it's well, the devil has nothing good, ඇත්තටම යක්ෂයාට කිසි යහපත් දෙයක් නැහැ. and prosperity is not evil. Prosperity is good. සඵලත්වය කියන්නේ අයහපත් දෙයක් නොව යහපත් If දෙයක්. you have a little extra money, it's better than having nothing. කිසිවක් නැතුව සිටිනවට වඩා යම් වැඩිපුර මුදලක් තිබීම වඩා හොඳයි. Because the world has, the system of this world and the medium exchange in this world is money. මොකද මේ ලෝකයේ ක්‍රමයක් මේ ලෝකයේ හුමාරු කරන්න තිබෙන මාධ්‍ය හැටියට තිබෙන්නේත් මුදල්. Well, we would come to an age where we would not need, we wouldn't need any notes and coins. කාලයක් අපට පැමිණේවි අපට මුදල් සහ නෝට්ටු අවශ්‍ය නොකරන. But I know presently we need notes and coins. නමුත් වර්තමානයේ මා දන්නවා අපට නෝට්ටු සහ කාසි අවශ්‍යයි. It's better to have something extra than to have nothing. මුක්වත් කිසිවක් නැතුව සිටිනවට වඩා යම් කිසි වැඩිපුර ප්‍රමාණයක් තිබීම වඩා හොඳයි. That's the faith that we have faith not in the money, we have faith in the God who's going to provide us දැන් things. ඒක නිසායි අපේ ඇදහිල්ල මුදල් කෙරෙහි නොව අපට සපයන්න පුළුවන් දෙවියන් වහන්සේ කෙරෙහි තබන්නේ. Either God will provide you the stuff or He will provide you the money to buy the stuff. එක්කෝ දෙවියන් වහන්සේ ඔබට ඒ අවශ්‍ය ද්‍රව්‍ය සපයාවි නැතහොත් ඒ ද්‍රව්‍ය ගන්නට අවශ්‍ය කරන මුදල් සපයාවි. Somebody will have to pay for it and bring it to you or deliver it to you. කාට හරි සිද්ධ වෙනවා ඒ දේට මුදල් ගෙවලා ඔබ වෙතට ඒ දේ ලැබෙන්න Because සලස්වන්න. money is a medium of exchange today. මොකද මුදල් තමයි අද දවසේ යම් දෙයක් හොමාරු කරන්න මාධ්‍ය හැටියට තිබෙන්නේ. And that's the reason we need to believe in the God of prosperity. ඒක නිසයි අපි ඒ සඵලත්වයේ දෙවිඳුන් කෙරෙහි විශ්වාසය තැබිය යුත්තේ. The thief cometh but for to steal, kill and destroy. සොරා එන්නේ සොරකම් කරන්නටත් මරන්නටත් විනාශ කරන්නටත් That's the work පමණක්ය. of the devil. ඒක යක්ෂයාගේ That's stealing things off from you, යක්ෂයා තමයි ඔබේ තුල තිබෙන දේවල් හොරකම් කරන්නේ. kill you. ඔබව Destroy you. මරන්නෙත් ඔබව විනාශ කරන්නෙත්. But Jesus said, I have come to put an end to all that. නමුත් යේසුස් වහන්සේ කිව්වා මේ හැම දෙයකටම තිතක් තියන්නයි මා පැමිණියේ. I have come. මා ආවේ. I have come මා ඇවිත් සිටිනවා. that they might have life. ඔවුන්ට ජීවනය ලැබෙන පිණිස. And that life refers to
the God kind of life. ජීවනය කියනකොට දෙවියන් වහන්සේගේ ආකාරයේ ජීවනයක්. Because ජීවිතයක්. he was talking to people who were breathing and they were having life. He was not preaching to the cemetery and the dead coffins, දැන් දෙවියන් or those dead people in the coffins, or those who were buried. He was talking to people who were very much alive. දැන් යේසුස් වහන්සේ මෙතනදී කතා කරමින් සිටියේ සොහොනේ සිටින මියගිය පුද්ගලයන්ට හෝ මිනිපෙට්ටියේ සිටින පුද්ගලයන්ට නෙවෙයි. ඒ අවස්ථාවේ හොඳට හුස්ම තිබුණු මනුෂ්‍යයන්ටයි උන්වහන්සේ කතා කළේ. He said, I have come to give you life. උන්වහන්සේ කිව්වේ උන්ට මම ආවේ ඔබට ජීවනය And that දෙන්නයි. word life there means God kind of life. දැන් එතන ජීවනය කිව්වහම උන්වහන්සේගේ ආකාරයේ ජීවිතයක්. If it is the God kind of life, දෙවියන් වහන්සේගේ ආකාරයේ ජීවිතයක් නම් then මේ it must be ජීවිතය good. එහෙනම් මේ ජීවිතය යහපත් විය Because God යුතුයි. is good. මොකද දෙවියන් වහන්සේ යහපත් නිසා. That word there is referring to the God kind of life. එතන සඳහන් කරන ඒ ජීවනය කියන වචනයෙන් හඳුන්වන්නේ දෙවියන් වහන්සේගේ ආකාරයේ ජීවිතයක්. And that life provides us everything that life demands. දැන් ජීවිතයට අවශ්‍ය කරන සෑම දෙයක්ම ඒ ජීවනය තිබෙනා වූ ජීවිතයෙන් අපට සපයනවා. Because all this while you have been stolen, you have been killed and destroyed, but I have come to give you life instead of being destroyed. මෙතෙක් කාලයක් ඔබගෙන් සොරාගෙන ඔබව මරමින් ඔබ විනාශ කරමින් සිටියා. නමුත් මම දැන් පැමිණ සිටින්නේ ඒ දේවල් නතර කරමින් ඔබට ජීවනය දෙන්නයි. Nobody likes to be destroyed. ඔබ විනාශ කරගන්න වෙනවට කැමති නැහැ ඔබ. Nobody likes to be killed. Nobody likes to be stolen. කවුරුත් කැමති නැහැ තමාව මරනවට, තමාගෙන් සොරකම් කරනවට, තමාව විනාශ කරගන්න. In විනාශ opposite, කරනවට. in opposite to that, Jesus said, I have come to give you life. ඊට විරුද්ධව යේසුස් වහන්සේ කිව්වේ මාවේ ඔබට ජීවනය දෙන්නයි. Your health has been taken away. ඔබගේ සුවය ඉවත් කර Your තිබෙනවා. monies have been stolen. ඔබගේ මුදල් හොරකම් කරගෙන You're තිබෙනවා. in a desperate situation. ඔබ ඉතාමත්ම තදබල අවශ්‍යතාවයක් තිබෙන ස්ථානයකයි You've සිටින්නේ. been destroyed now. ඔබව දැන් විනාශ වෙලායි සිටින්නේ. You have nowhere to turn to. දැන් ඔබට හැරෙන්න අතක් නැහැ. You are destroyed, utterly fallen. සම්පූර්ණයෙන් ඔබව විනාශ කරලා ඔබව වටලා තිබෙනවා. But the life that I have come to give you, නමුත් මා විසින් පැමිණ තිබෙන ඒ ජීවනය the life that I have come to give you, මා විසින් ඔබට දෙන්න පැමිණ තිබෙන it ජීවනය opposes to stealing, killing and destroying. විනාශ කිරීමටත් සොරකම් කිරීමටත් මැරීමටත් විරුද්ධව සිටිනවා තිබෙනවා. And this life can provide you everything. මේ ජීවනයට පුළුවන් ඔබට සියල්ලක්ම සපයන්න. This life is not limited to anything. මේ ජීවනය කිසිම දෙයකට සීමා වන්නේ නැහැ. And the life that I have come to give you, and I have come to give it to you in abundance. මා පැමිණ තිබෙන මේ ජීවනය ඔබට දෙන්න පැමිණ තිබෙන්නේ අධික To ලෙසටයි. the fullest. මූලම වශයෙන්ම. So that you can have faith in this life. මේ ජීවනය කෙරෙහි ඇදහිල්ල තිබෙන පිණිස You can have faith in the love of God. ඔබට පුළුවන් දෙවියන් වහන්සේගේ ප්‍රේමය කෙරෙහි ඇදහිල්ල ඇතුව Instead of living සිටින්න. in hatred, bitterness, and unforgiveness, you can live in love. සමාව නොදී තිත්තකමින් ඒ වගේම වෛරයෙන් සිටිනවට වඩා ඔබට පුළුවන් දැන් ප්‍රේමයෙන් සිටින්න. Instead of living in lack, want, and poverty, you can live in the blessing and the prosperity of God. දුප්පත්කමින් හිඟකමින් අවශ්‍යතාවයන් ඇතිව සිටිනවට වඩා දැන් ඔබට පුළුවන් දෙවියන් වහන්සේගේ සඵලත්වය තුළ ජීවත් වෙන්න. Instead of living in sorrow and pain, you can be healed and delivered and be joyful. වේදනාවෙන් ශෝකයෙන් සිටිනවට වඩා ඔබට පුළුවන් සුවය ලබාගෙන මිදීම ලබාගෙන ප්‍රීතිමත්ව සිටින්න. Well, I don't believe in this. I don't believe that it's talking about that. කෙනෙක් කියාවේ මම නම් විශ්වාස කරන්නේ නැහැ උන්වහන්සේ ඒ ගැනයි මෙතන අදහස් කළේ Well, කියලා. if you take it in the context, you can see it very clearly. He is talking about something that you can enjoy right now that you have not been enjoying. දැන් ඔබට මෙතන හරි විදිහට මේක තේරුම් ගත්තොත් ඔබට හිතා ගන්න පුළුවන් මෙතනින් උන්වහන්සේ අදහස් කරන්නේ දැන් ඔබ විසින් භුක්ති නොවිඳින්නා වූ දෙයක් ඔබට භුක්ති විඳින්න හැකියාව සලස්වන බවයි උන්වහන්සේ මෙතන සඳහන් කරන්නේ. Stealing is not in heaven, it is here on earth. සොරකම් කිරීම ස්වර්ගයේ තිබෙන දෙයක් නෙමෙයි සොරකම් කරන්නේ මේ පොළව තුලයි. Killing is not in heaven, it's in this place that you're living in.
මැරීම ස්වර්ගයේ තිබෙන දෙයක් නොවේද? ඔබ දැන් මේ ජීවත් වෙන ස්ථානය ඔබ දකින්නා වූ දෙයක්. Destruction is not in heaven, it's here right now. විනාශයත් ස්වර්ගයේ තිබෙන දෙයක් නෙමෙයි, විනාශය තිබෙන්නේ දැන්. It is now. ඒක දැන් සිද්ධ So if it වෙනා is වූ now, දෙයක්. you can receive life now. ඒ දැන් සිද්ධ වෙන දෙයක් නම් ඔබට පුළුවන් දැන් ඒ ජීවනය අත්දකින්න. He is not talking about coming up to heaven. He's talking about you being released from destruction and killing and stealing, and you can enjoy the life to the දැන් fullest. උන්වහන්සේ මෙතන ස්වර්ගයට ගියාම වෙන දෙයක් ගැන කතා නොකර උන්වහන්සේ කියන්නේ ඔබට පුළුවන් ඒ සොරකම් කිරීමෙන් මරණයෙන් ඒ විනාශයෙන් නිදහස් වී ඔබව මුදා හැර ඒ ජීවිතය මුළුම වශයෙන්ම භුක්ති විඳින්න. If he had said it just like this, මෙන්න මෙහෙම උන්වහන්සේ කියා සිටියා නම් I have come මා පැමිණ සිටින්නේ that I will pay the price ඔබ for you to enjoy heaven, then I would say, well, I'm waiting for heaven. දැන් මා පැමිණ සිටින්නේ ඔබට ස්වර්ගයට කොස් ජීවිතය භුක්ති විඳින පිණිස මිලය ගෙවන පිණිස කියලා නම් මම කියනවා එහෙනම් මම ස්වර්ගයට යනකම් බලන් ඉන්නම්. I've come to give my life as a ransom so that you can enjoy heaven in the future. Then I would say, okay, I'm not going to preach it the way I'm preaching it now. I'll preach it for the future. දැන් උන්වහන්සේ කිව්වනම් මම පැමිණ සිටින්නේ ඔබව මුදව ගන්න මිදීමේ මිලයක් දීලා ඔබව මුදවගෙන ස්වර්ගයේදී ඒ ජීවිතය අත්දකින්න කියා. එසේනම් මමත් ඒ ආකාරයෙන්ම දැන් තත්වය ගැන දේශනා නොකර අනාගතය ගැන දේශනා කරනවා. And Jesus manifested this life. දැන් යේසුස් වහන්සේ මේ ආකාරයේ ජීවිතය උන්වහන්සේ ප්‍රකාශ කළා. By healing the people, මනුෂ්‍යයන් සුව කිරීම තුලින්, by forgiving people, මනුෂ්‍යයන්ට සමාව දීම by තුලින්, showing that He is the God of prosperity, සපලත්වයේ දෙවි කෙනෙක් කියලා උන්වහන්සේ ඒ පෙන්වීම තුලින්, feeding the 5,000 plus people, 50,000කටත් වැඩි සෙනගකට කන්ට දීම තුලින් and he was exhibiting the power of God, the power of life. දෙවියන් වහන්සේගේ බලය නැතහොත් ජීවනයේ බලය තමයි උන්වහන්සේ ප්‍රකාශ කරමින් සිටියේ. Was he tempting us to come to heaven, or was he wanting us to live a heavenly life here on earth? ස්වර්ගයට එන්ට කියලා උන්වහන්සේ අපව පෙළඹෙව්වද නැතහොත් මේ පොළව තුල සිටිද්දීම ස්වර්ගික ජීවිතයක් ගත කරන්නට උන්වහන්සේ අපව පෙළඹෙව්වද? Jesus Christ is eternal life. යේසුස් ක්‍රිස්තුස් කියන්නේ සදාකාල ජීවනයයි. Life which is qualitatively and quantitatively the same. ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකේනොත් එක සමානව තිබෙනවා. Qualitatively and quantitatively. ප්‍රමාණාත්මක ලෙස සහ ගුණාත්මක ලෙස. It's a quality of life and also the quantity of life. මේ ජීවිතයේ ගුණාත්මක ජීවිතයක් සහ ප්‍රමාණාත්මක It's a ජීවිතයක්. purity of God's life that comes into us. දෙවියන් වහන්සේගේ ජීවිතයේ පවිත්‍රකම තමයි අප තුලට පැමිණෙන්නේ. That we are called sons of God. දෙවියන් වහන්සේගේ පුත්‍රයන් කියා අපව හඳුන්වන That we පිණිස. come into a relationship with Almighty God. අති උත්තම දෙවිඳුන් සමග අපි සම්බන්ධතාවයකට Where we are no පැමිණෙනවා. longer called enemies of God, but we are called friends of God. තව දුරටත් අපව උන්වහන්සේගේ සතුරු හැටියට නොවේ හඳුන්වන්නේ උන්වහන්සේගේ මිත්‍රයෝ ලෙසටයි. We are called the sons of God, and Almighty becomes our Father. අපිව හඳුන්වන්නේ උන්වහන්සේගේ පුත්‍රයන් හැටියටයි. දෙවියන් වහන්සේ අපේ පියා වෙනවා. Is it hard for us to believe that? මේ දේ විශ්වාස කරන්න අපට අමාරුද? When the man who was put down by the 4 people දැන් ඒ above the roof, or they climbed up the roof and then broke open the roof and brought this man who was bedridden. දැන් වහලය ගලවලා වහලයට නැගලා වහලේ ගලවලා ඒ ඇඳක් පල්ලෙහාට පහත් කරලා ඒ අංශභාග රෝගියෙක්ව ඒ පල්ලෙහාට ඇතුල් කළා. ගේ ඇතුළට ඇතුල් කළා. The Bible says the presence of the Lord was there to heal. බයිබලයේ පවසන්නේ උන්වහන්සේගේ අභිමුඛයේ ස්ථානයේ තිබුණා මනුෂ්‍යයන් සුව කරන පිණිස. The presence of the Lord was there to heal. ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ ස්ථානයේ තිබුණා සුව කරන පිණිස. But then nobody was healed. නමුත් කිසිවෙක් සොය ලබා ගත්තේ නැහැ. Everybody was waiting to find fault with the preaching of Jesus. හැමෝම යේසුස් වහන්සේගේ දේශනාවේ වැරදි හොයන්ට බලන් සිටියා. Pharisees were there, පරිසීවරුන් සිටියා. and some doctors of the laws were there, ව්‍යවස්ථාවේ පඬිතුවරු සිටියා. and they were all from all over Jerusalem, Judea, and Galilee. සෑම ස්ථානයකින්ම ඒ ස්ථානයේ මනුෂ්‍යයන් සිටියා. And the යුදයේ, Bible- යෙරුසලමේ, ගලිලයේ. And the Bible says that Jesus was teaching there. බයිබලයේ පවසන යේසුස් වහන්සේ ස්ථානයේ උගන්වමින් සිටියා. And when he was teaching, while all these people were hearing,
උන්වහන්සේ උගන්වමින් සිටින අතර සියලුම මනුෂ්‍යයන් ඒ දේ අසමින් සිටින අතරදී And we find that the Bible says that the power of the Lord was there, present to heal the people. බයිබලයේ එතන පවසන්නේ දෙවියන් වහන්සේගේ බලයේ ස්ථානයේ තිබුණ මනුෂ්‍යයන් සුව කරන පිණිස. But nobody tapped into the power. නමුත් කිසිවෙක් ඒ බලයට අත ගැසුවේ නැහැ. The only way you tap into the power of God is by faith. ඔබ උන්වහන්සේගේ බලයට අත ගැසෙන එකම ක්‍රමය තමයි ඇදහිල්ල Not by තුලින්. waiting, some good thing might happen to me someday. කවදා හරි මට යහපත් දෙයක් සිද්ධ වෙයි කියලා බලා සිටීම නොවේ. Faith is an exciting life. ඇදහිල්ල කියන්නේ ප්‍රබෝධාත්මක ජීවිතයක්. Faith is a life that you live in the spiritual realm, ඇදහිල්ල කියන්නේ ආත්මික තලයේ ජීවත් වෙන්නා වූ which does not, ජීවිතයක්. which is not of this world. It is of the Spirit of God. මේ ලෝකයෙන් තිබෙන්නා වූ දෙයක් නොව දෙවියන් වහන්සේගේ ආත්මයෙන් තිබෙන්නා වූ You දෙයක්. might be the saddest person living according to your five senses. ඔබගේ පංචේන්ද්‍රයට අනුව ජීවත් වෙන්නා වූ ශෝකයේ සිටිනා වූ පුද්ගලයා ඔබ වෙන්න පුළුවන්. But then if you turn that stop living by your five senses and start living by faith, නමුත් ඔබ ඒ දේ හැරෙව්වොත් ඒ පංචේන්ද්‍රයට අනුව ජීවත් නොවි ඇදහිල්ලෙන් ජීවත් වෙන්න. and you start living in the Spirit, ඔබ ආත්මයෙන් ජීවත් වෙන්න පටන් I'm going to ගත්තොත් rejoice in the Lord. මම ස්වාමීන් වහන්සේ කෙරේ ප්‍රීති වෙන්න යනවා. No matter what I feel, මට හැඟෙන දේ කුමක් වුවත් no matter what my circumstances are, මගේ වාතාවරණ කුමක් I'm වුවත් going to rejoice. මම ප්‍රීති වෙන්න I'm යනවා. going to rejoice. මම ප්‍රීති වෙන්න And you යනවා. start rejoicing. ඔබ ප්‍රීති වෙන්න පටන් And you start ගත්තා. singing. ගීතිකා ගායනා Now you're doing කරගත්තාම this not by your five senses, you're doing it by faith. දැන් මේ දේවල් ඔබ කරන්නේ පංචේන්ද්‍රිය තුලින් නොව ඇදහිල්ලෙන්. Your five senses are weighing you down and you are the most miserable character. දැන් පංචේන්ද්‍රියෙන් යන්ගෙන් කරන්නේ ඔබ පල්ලෙහාට ඇද දැමීමයි. එතරදී ඔබ තමයි ඉන්න දුක්ඛිතම පුද්ගලයා. But by faith you're rejoicing. නමුත් ඇදහිල්ලෙන් ඔබ ප්‍රීති වෙනවා. By faith you're confessing. ඇදහිල්ලෙන් ඔබ ප්‍රකාශ My කරනවා. God supplies all my needs. මගේ දෙවිඳුන් මගේ සියලු අවශ්‍යතාවයන් I'm healed by the සපුරනවා. stripes of මම Jesus. ක්‍රිස්තුස් වහන්සේගේ කසපහර වලින් සුවය ලබා And you're සිටිනවා. tapping into the unseen realm, ඔබ නොදක්නා වූ තලවල් වලට ඔබ අත තබන්නේ. and you draw in the power of God. දෙවියන් වහන්සේගේ බලය ඔබ ඇතුළට ඇද Now ගන්නවා. here we find in this place, මෙතනදී අපිට පේනවා in the book of Luke chapter 5 and verse number 17 ලූක් onwards, 5:17 සිට it says that the power of the Lord was present to heal එතන people. පවසන්නේ දෙවියන් වහන්සේගේ බලය ස්ථානයේ තිබුණ මනුෂ්‍යයන් සුව කරන පිණිස. The power of the Lord was there to heal people. දෙවියන් වහන්සේගේ බලය තිබුණ මනුෂ්‍යයන් සුව But කරන nobody පිණිස. tapped into the power of නමුත් God. කිසි කෙනෙක් දෙවියන් වහන්සේගේ බලයට අත ගැසුවේ නැහැ. Everybody was waiting for something to happen. හැමෝම යම් දෙයක් වෙනකන් බලන් Or සිටියා. there were the critics. They were waiting to find fault at the preaching of Jesus. ඔවුන් බලන් හිටියේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ දේශනාවේ ඇද හොයන්න. Because they never had Jesus Christ studied in the same school that they studied in. මන්ද යේසුස් වහන්සේ ඔවුන් ඉගෙන ගත්තු පාසලෙන් ඉගෙන නොගත් නිසා. He was just a carpenter. උන්වහන්සේ නිකන් වඩුවෙක් හැටියටයි But the සිටියේ. words that he speaks, නමුත් උන්වහන්සේ විසින් කතා කරන වචන gracious words, අනුකම්පා බරිත වචනයි. powerful words, බලවත් වචනයි. those words which are great and powerful things that can happen in the lives of people now. Those are the kind of words that he spoke. දැන් මනුෂ්‍යයන්ගේ ජීවිතවල යම් කිසි දෙයක් සිද්ධ වෙන ආකාරයේ වචනයි උන්වහන්සේ කතා කළේ. And then we find that somewhere there were 4 people who broke open the roof and they let down a man. ඊට පස්සේ අපිට පේනවා මනුෂ්‍යයන් 4 දෙනෙක් වහලේට නැගලා වහලේ ගලවලා මිනිහෙක්ව ඇතුළට ඇතුල් කළා. I mean, they let down. I don't know how they did it. They would have taken a lot of time to break open the roof. දැන් ඔවුන් මේක කොහොම කරාද දන්නේ නැහැ. බොහෝ කාලයක් උන්ට වෙලාවක් ගත වෙන්න ඇති වහලේ ගලවන්න. They would have not just made a little hole, because they would have had to tie a string down his neck and put him down. By that time, Jesus would have had to raise him from the dead. දැන් වහලේ පොඩි හිලක් හදලා ඔහු ඇතුල් කළා නෙමෙයි. එහෙම කරා නම් ඒ ලණුවක් බෙල්ල ගැට ගහලා තමයි ඌව පහත් කරන්න වෙන්නේ. එතරම්දී යේසුස් වහන්සේට සිද්ධ වෙයි ඒ පුද්ගලයාව මලවුන්ගෙන් නැගිටවන්න. No, they just broke open a place where they could just put a man down. නමුත් මිනිහෙක්ව ඇතුල් පල්ලෙහාට පාත් කරන්න තරම් ප්‍රමාණයක් තමයි වහලේ උන්ට ගලවන්න සිද්ධ වුණේ. So they broke open
the roof and let down the man. ඉතින් ඔවුනේ වහලේ ගලවලා මිනිස්යන්ව ඒ මිනිස්යව ඇතුළට ඇතුල් And කළා. verse 20 says, he saw their faith. 20 වෙනි පදයේ කියන උන්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දුටුවා. Faith can be seen. ඇදහිල්ල කියන දේ දකින්න That's පුළුවන් why I දෙයක්. say faith is a reality. It's not just a formula. මා කිව්වා වගේ ඇදහිල්ල කියන්නේ සූත්‍රයක් නොව යථාර්ථයක්. It can be seen. ඒ දේ දකින්න පුළුවන් දෙයක්. Jesus saw their faith. උන්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දුටුවා. Jesus saw their faith. උන්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දුටුවා. And it says, and he said unto the man, thy sins are forgiven. ඊට පසුව උන්වහන්සේ එසේ දැක උන්ට කිව්වේ මනුෂ්‍යයට කිව්වේ ඔබේ පව් ඔබට කමා කරන Your ලදයි. sins are forgiven. ඔබේ පව් ඔබට කමා වී තිබෙනවා. Now, that really tickled the Pharisees and the Sadducees and all those people around. They said, yeah, that's right. We caught him. දැන් Who can forgive sins except God? දැන් ඒ කිව්ව ප්‍රකාශනයේ ඒ අයව අයිස්වා වගේ දෙයක් වුණා පරිසිවරුන් සදසිවරුන් සල්ලියන්න ඕන් කිව්වේ අන්න දැන් අපි මෙයාව අල්ලගත්තා. මේ වචනෙන් අපිට මෙයාව හසු කරගන්න පුළුවන් කාටද පුළුවන් දෙවියන් වහන්සේට හැරෙන්න කෙනෙකුට සමාව They දෙන්න. found a reason to attack Jesus. ඔවුන් යේසුස් වහන්සේට පහර දෙන්න හේතුවක් හොයාගත්තා. They found a reason to attack Jesus. යේසුස් වහන්සේට පහර දෙන්න පිණිස ඔවුන් හේතුවක් Who can හොයාගත්තා. forgive sins but God? කාටද පුළුවන් දෙවියන් වහන්සේට හැරෙන්න කෙනෙකුට සමාව දෙන්න. And Jesus turned around and said, why are you reasoning in your hearts? යේසුස් වහන්සේ හැරිලා උන්ගෙන් ඇහුවා ඔවුන්ගේ කල්පනා දැනගෙන ඇයි ඔබ සිතෙන් මෙවැනි ආකාරයෙන් සිතමින් සිටින්නේ? And verse 23, Jesus said, 23 වෙනි පදයේ යේසුස් වහන්සේ කියනවා whether it is easy to say thy sins are forgiven thee, or to say, rise up and walk. වඩා පහසු කොයි එකද? නුඹේ පව් නුඹට කමා කර තිබේයයි කීමද නොහොත් නැගිට ඇවිද පන්නයි කීමද? Which is easier? කොයි දේද පහසු? Both are the same. දෙකම එකයි. If Jesus has forgiven your sins, යේසුස් වහන්සේ ඔබේ පව් වලට සමාව දී තිබෙනවා he has නම් also healed your body. උන්වහන්සේ ඔබේ ශරීරයත් සුව කර He has also met තිබෙනවා. all your needs according to his riches. උන්වහන්සේගේ සම්පතේ ප්‍රකාරයට ඔබගේ සියලු He අවශ්‍යතාවයන් has delivered you from all demon powers. උන්වහන්සේ ඔබව සියලු යක්ෂ ආත්ම වලින්ද මුදවා Because when තිබෙනවා. you are forgiven, everything else is already multiplied into your life. ඔබට සමාව ලැබී තිබෙනවා කියන්නේ ඔබගේ ජීවිතයට හැම දෙයක්ම එකතු වී තිබෙන බවයි. Everything has been added into your life. හැම දෙයක්ම ඔබේ ජීවිතයට එකතු වී If තිබෙනවා. forgiveness comes to you, සමාව ඔබට ලැබෙනවා then නම් you've also been healed. ඔබ සුවයත් ලැබෙනවා. You've been also redeemed from the powers of ඒ demons. යක්ෂමාත්ම වලින් ඔබට මිදීමත් You've ලැබෙනවා. been totally and completely made whole. ඔබව සම්පූර්ණයෙන්ම මුළුම වශයෙන්ම ඔබව සම්පූර්ණ කර තිබෙනවා. That you may know that the Son of Man hath power upon earth to forgive sins. And he said unto the sick of the palsy, I say unto thee, arise, take up thy couch, and go into thy house. නමුත් පොළොවේහිදී පව්කමා කරන්නට මනුෂ්‍ය පුත්‍රයාට බලය තිබෙන බව නුඹලා දැනගන්නා පිණිසයයි කියා උන්වහන්සේ අංශභාග රෝගියාට කතා කොට නැගිට ඇඳ රැගෙන නුඹේ ගෙදරට ඵලයන්යි නුඹට කියමි කීසේක. As much as your sins are forgiven, ඔබේ පාපයට සමාව ලැබී තිබෙනාක්සේම your sins are, as much as your sins are forgiven, your sicknesses are also completely taken away and driven away. ඔබේ සියලු රෝගද සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබෙනවා. I'll close with one scripture. තව එක පදයක් කියා මම Psalm අවසන් කරනවා. 103. ගීතාවලිය 103 Psalm 103. ගීතාවලිය 103 It says, bless the Lord, O my soul. Verse 1 onwards. Bless the Lord, or praise the Lord, O my soul, and all that is within me, bless his holy name. ගීතාවලිය 103 මාගේ ආත්මය ස්වාමීන්ට ප්‍රශංසා කරව. මා තුළ ඇති සියල්ල උන්වහන්සේගේ ශුද්ධ වූ නාමයට ප්‍රශංසා කරව. Everything that is me, I praise the Lord, මා praise තුළ his name. ඇති සියල්ලම උන්වහන්සේගේ නාමයට ප්‍රශංසා කරනවා. Bless the Lord, O my soul, and forget not all his benefits. මාගේ ආත්මය ස්වාමීන්ට ප්‍රශංසා කරව. උන්වහන්සේගේ උපකාර සියල්ල සිහි නැති නොකරව. Don't forget
all his benefits. උන්වහන්සේගේ උපකාර සියල්ලක් ඔබ ආමතක නොකරන්න. Some of us remember a few benefits අප අතරින් සමහරක් දෙනෙකුට උපකාර කීපයක් මතක් වෙනවා. and we just only remain there. අපි ඒතන පමණක් නතර වී We සිටිනවා. just stay there. අපි එතනම නැවතී My සිටිනවා. sins are forgiven, මගේ පාපයට සමාව ලැබී and I තිබෙනවා. know if I die today, I'll go to heaven. මම දන්නවා අද දවසේ මම මිය ගියොත් මම ස්වර්ගයට යනවා. That's one of the benefits. ඒක ලැබින වරප්‍රසාද වලින් එකක්. Thank God for that great benefit. දෙවියන් වහන්සේට ස්තුති වේවා ඒ ශ්‍රේෂ්ඨ වරප්‍රසාදයට. Well, if somebody wants to believe that, I respect that person. කෙනෙකුට ඕන නම් ඒ දේ විශ්වාස කරන්න මම ඒ කෙනාට ගරු කරනවා. Because you have made the most important decision of life. මොකද ඔබ ජීවිතේ වැදගත්ම තීරණය අරන් තිබෙනවා. You have decided to be forgiven of the Lord ඔබ තීරණයක් අරන් තිබෙනවා ස්වාමින් වහන්සේගෙන් සමාව ලබා ගන්න. and be a citizen of heaven. ස්වර්ගයේ I would say, පුරවැසියෙක් වෙන්න ඔබ I would තෝරාගෙන salute that තිබෙනවා. person and say, yes, I respect your faith. මම ඔහුට හිස නමලා කියනවා ඔව් මම ඔබේ ඇදහිල්ලට ගරු කරනවා. Because you are forgiven. මන්ද ඔබට සමාව ලැබී තිබෙනවා. That's one of the greatest miracles that can take place in a person's life. කෙනෙකුගේ ජීවිතේ සිද්ධ වෙන්න පුළුවන් ශ්‍රේෂ්ඨම හාස්කමක් හැටියටයි ඒ තිබෙන්නේ. Because your name is written in the Lamb's book of life. මොකද ඔබගේ නාමය ඒ බැටළු පැටියාගේ පොතෙහි ලියා තිබෙන නිසා. If you're forgiven, you're not forgiven by your works, you're forgiven by faith. ඔබට සමාව ලැබී තිබෙනවා නම් ඒ ලැබී තිබෙන්නේ ඔබේ ක්‍රියාවල් තුලින් නොව ඇදහිල්ල That's a තුලිනුයි. wonderful benefit. ඒක පුදුමාකාර I වරප්‍රසාදයක්. thank God at least many Christians are believing that benefit. මම ස්තුති කරනවා දෙවියන් වහන්සේට අඩුම තරමින් ඒ වරප්‍රසාදය බොහෝ කිතුණෝ විශ්වාස කරන But නිසා. many have forgotten all the benefits. නමුත් බොහෝ අයට සියලුම උපකාර අමතක වී තිබෙනවා. Don't remember a few benefits, remember all the benefits. උපකාර කීපයක් පමණක් මතක තබා ගන්න එපා. උපකාර සියල්ලම මතක් කරන්න. Because that's the beginning of all his benefits. මොකද උන්වහන්සේගේ උපකාරවල සියල්ලෙහි ආරම්භය හැටියට තිබෙන්නේ එයයි. Forgiveness of sins, පවපේට සමාව. so that you can inherit heaven. ඒ තුලින් ඔබට ස්වර්ගය උරුම කරගන්න පුළුවන්. Verse 3 says, තුන්වෙනි පදය who forgives all our iniquities. උන්වහන්සේ තාගේ සියලු අයිතුකම් කමා කරන That's the සේක. first benefit we have. He forgives all our iniquities. ඒක තමයි අපට තිබෙන පළවෙනි වරප්‍රසාදය. උන්වහන්සේ අපේ සියලු අයිතුකම් That's a කමා wonderful කරනවා. benefit. It tells me that I'm released from the curse of all my iniquities. ඒක ඇත්තටම හොඳ වරප්‍රසාදයක් අපිට ලැබී තිබෙනවා. අපගේ සියලු අයිතුකම් වල ශාපයෙන් අපට සමාව ලැබී තිබෙනවා. I've been redeemed from the curse. මම ශාපයෙන් මං මිදී සිටිනවා. I've been totally and completely freed from every generational curse. සෑම පරම්පරාගත ශාපයකින්ම මම සම්පූර්ණයෙන්ම මුළුම වශයෙන්ම මාව නිදහස් කර He has තිබෙනවා. forgiven all my iniquities, උන්වහන්සේ මගේ සියලු අයිතුකම් කමා කර තිබෙනවා. which means there cannot be a generational curse in my life. ඒකෙන් කියවෙන්නේ මගේ ජීවිතේ පරම්පරාගත ශාපයක් තිබෙන්න විදිහක් නැහැ. All my iniquities. මගේ සියලු අයිතුකම් All my forefathers who have committed iniquities, they have been forgiven. මගේ ආදි පියවරුන් පවා කර තිබෙන සෑම අයිතුකමකටම සමාව ලැබී I තිබෙනවා. thank God that I'm forgiven මම දෙවියන් වහන්සේ ස්තුති කරනවා මට සමාව ලැබී තිබෙන of නිසා. all my iniquities. මගේ සියලු අයිතුකම් වලින් And the next benefit, ඊළඟ වරප්‍රසාදය. I have faith in the word of God, මට වචනය දේව වචනය කෙරෙහි ඇදහිල්ල තිබෙනවා. who healed all my diseases. තාගේ සියලු රෝග සුව කරන සේක. All my diseases. සියලු රෝග. When God does, He doesn't do a half job, He does it full. දෙවියන් වහන්සේ යම් දෙයක් කරනකොට භාගයට කරන්නේ නැහැ. උන්වහන්සේ කරන්නේ He සම්පූර්ණයෙන්. has not healed a few of my diseases, He has healed all my diseases. උන්වහන්සේ මගේ රෝග ස්වල්පයක් පමණක් සුව කරනවා සුව කර තිබෙනවා නොවේ සියලුම රෝග. There's people who come to men of God to pray, people of faith who pray for them. දැන් ඇදහිල්ලේ මනුෂ්‍යයන් වෙතට යාඥා කරගන්නට මනුෂ්‍යයන් පැමිණියාම ඔවුන් උන්ට යාඥා කරනවා. And they bring a list of things. ඔවුන් දේවල් ලයිස්තුවක් ගෙනෙනවා. And I have this problem, I have this problem, I have a back pain, I got a migraine headache, I have a slight feeling that I may have cancer, and they have all kinds of things. දැන් ඔවුන් විවිධ ලයිස්තු දේවල් අරගෙන එනවා. ඔවුන් කියන්නේ මට හිසරාදේ තිබෙනවා, කොන්දේකයක් කුම තිබෙනවා, පිළිකාවක් හැදෙන්න So when පුළුවන් they come down the prayer line, ඔවුන් පොලිමේ එනවා යාඥා they පොලිමේ. get themselves prayed for one sickness. ඔවුන් එක රෝගියකට යාඥා කරගන්නවා. And they
oh, I forgot. I got to go back to the prayer line because I get my other sickness healed. ඊට පස්සේ උන්ට කියන්නේ කොහොමද මට අමතක වුණා අනිත් රෝගෙට යාඥා කරගන්න බැරි වුණා මං ආයි යාඥා පොලිමට So they යනවා. come back again with the second problem. ඊට පස්සේ උන් නැවත යාඥා පොලිමට ගිහිල්ලා And they forget දෙවෙනි some more. ප්‍රශ්නේ අරන් එනවා. And you have this person probably about 5 to 6 times in the same prayer line. තවත් ප්‍රශ්නයක් උන්ට අමතක වෙලා උන් නැවත යාඥා පොලිමට ගිහිල්ලා මෙවැනි ආකාරයෙන් එකම පුද්ගලයා අපිට පේනවා පස් පාරක් පමණ යාඥා But they can't කරගන්නවා. believe that all their sins are, all their diseases are healed. ඔවුන්ට විශ්වාස කරන්න අමාරුයි ඔවුන්ගේ සියලු රෝග සුව කර තිබෙන බව. So sometimes they come with a list and they say, okay, we have this problem, this problem. No. So the man of God says, all problems together, God has healed you. If He has healed your one disease, He has completely taken care of all your diseases. ඉතින් කෙනෙක් කියන්න පුළුවන් මේ ලැයිස්තුව රෝග ලැයිස්තුවක් නම් කරන්න නමුත් දේවදාසයා කියන්නේ ඔබගේ එක රෝගයක් සුව කරා නම් උන්වහන්සේ ඔබේ සියලුම රෝග සුව කර So තිබෙනවා. why don't we believe if God has forgiven all our iniquities, He has forgiven all our diseases? ඇයි අපිට බැරි උන්වහන්සේව විශ්වාස කරලා අවිශ්වාස කරන්න උන්වහන්සේ අපේ සියලු අයිතුකම් කමා කරමින් අපේ සියලු රෝග සුව කර The තිබෙන Bible බව. doesn't say He has forgiven all our iniquities and healed some of our diseases. බයිබලයේ පවසන්නේ අපේ සියලු අයිතුකම් වලට සමාව දීලා අපගේ සමහරක් රෝග සුව කර තිබෙන බව. Some of the diseases. Or He didn't say, I have forgiven some of your disease, some of your iniquities and healed you of all your diseases. It doesn't say that way. සම උන්වහන්සේ මෙහෙම කියන්නෙත් නෑ ඔබේ සමහරක් පාපයන් වලට සමාව දී සියලු රෝග සුව කර තිබෙන බව. You know, another interesting scripture, hold on to this scripture, we'll come back to this. You know, sometimes the children take a little time, so I get a little opportunity to share a few extra scriptures. අපි තව බයිබල් පදයක් දෙස බලමු. Because y'all are parents, you're stuck, you cannot go without your children. දැන් දරුවන් තාම උඩට ඇවිල්ලා නැහැ. ඉතින් අපිට වෙලා තිබෙන නිසා අපිට පුළුවන් කොහොමත් දෙමව්පියන්ට එළියට යන්න බෑ දරුවන් නැතුව. Right? You're not going to leave your children and go. But your children are learning something, I believe. ඔබගේ දරුවන්ව ඔබ දාලා යන්නේ නැහැ. මම විශ්වාස කරනවා දරුවන් යම් දෙයක් ඉගෙන ගන්නවා. Right. So it says, verse 53, chapter 53 and verse 4. Isaiah. Oh, they've come, okay. යෙසායා 53:4. Surely He has borne our griefs and carried our sorrows. Yet we did esteem Him stricken and smitten of God and afflicted. සැබවින්ම උන්වහන්සේ උසුලා ගත්තේ අපේ දුක්ඛය දරා ගත්තේ අපේ ශෝකයයි සේවි නමුත් උන්වහන්සේ දඬුවමද දෙවියන් වහන්සේගෙන් පහරද පීඩාවද ලැබු කෙනෙක්යයි අපි Right? So He has borne all our griefs උන්වහන්සේ අපේ සියලු ශෝක දරා ගත්තා and He has carried all our sorrows or our pain. සියලු දුක් නැතහොත් සියලු වේදනාවල් උන්වහන්සේ උසුලා ගන්න තිබෙනවා. He has taken away our pain and our diseases. උන්වහන්සේ අපේ දුක් වේදනාව ඉවත් කර තිබෙනවා රෝග ඉවත් කර So තිබෙනවා. Psalm 103 says, ඉතින් නැවත වරක් ගීතාවලිය 103 පවසනවා. it says He has forgiven all our iniquities and healed all our diseases. උන්වහන්සේ එතන පවසන්නේ අපේ සියලු අයිතුකම් වලට කමා And you කරමින් keep උන්වහන්සේ අපේ reading සියලු down, රෝග සුව කර you තිබෙන keep බව. reading down all the other benefits you have. ඊට පස්සේ ඔබ දිගටම කියවා බලන්න ඔබට තිබෙන අනෙක් සියලුම වරප්‍රසාද. You keep reading those and then you know that every one of your problems are covered. ඔබ දිගටම කියවුවහම ඔබ දැනගන්න යන ඔබගේ සියලු ප්‍රශ්න මෙහි සඳහන් කර ඔබට නිදහස දී තිබෙන බව. Heavenly Father, we thank you for this blessed moment. ස්වර්ගීය පියාණනි මේ ආශිර්වාදමත් අවස්ථාවට ඔබට ස්තුතියි We කියනවා. thank you for healing our bodies, අපි ඔබට ස්තුතියි කියන අපේ ශරීර සුව කළාට forgiving all our අපේ iniquities. සියලු අපරාධ වලට සමාව දුන්නට And Lord, we have believed and have trusted in you. ස්වාමීනි අප ඔබ විශ්වාස කරලා ඔබ කෙරෙහි අදහගෙන And we තිබෙනවා. believe that faith is not simply a formula, but it's a reality. අපි විශ්වාස කරන්නේ ඇදහිල්ල කියන්නේ සූත්‍රයක් නොව යථාර්ථයක් බවයි. So we trust in you today අද දවසේ අපි ඔබ විශ්වාස for කරනවා. great miracles to happen in our lives. අපේ ජීවිත තුළ ශ්‍රේෂ්ඨ හස්කම් සිදු වෙන We're පිණිස taking this word අපි මේ වචනය ගන්නවා. and applying it into our situation. අපගේ තත්වයන් වලට අපි ඒව අදාළ Just කරගන්නවා. like the centurion said, I don't want anybody to come home, but I want you to speak a word. හරියට සියයට මුලාදෙනියා කිව්වා වගේ මට ඕනේ නෑ ඔබ මගේ නිවසට එන්න නමුත් වචනයක් කතා කරන්න. So we take this word ඉතින් මේ වචනය අපි ගන්නවා. and we go home with this word අපි මේ වචනය රැගෙන නිවසට යනවා. and we speak to our situation and say, අපගේ තත්වයට අපි කතා කරලා කියන්නේ
all my diseases are healed. මගේ සියලු රෝග සුව කර තිබෙනවා. Everyone in this home is healed. මේ නිවසේ සිටින සියල්ලෝම සුවය ලබා තිබෙනවා. Everyone has been forgiven. මේ නිවසේ සිටින සියල්ලෝමටම සමාව ලැබී I have තිබෙනවා. faith in the blood of Jesus Christ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කෙරෙහි මට ඇදහිල්ල for තිබෙනවා. great and big miracles to happen in my life. ශ්‍රේෂ්ඨ සහ විශාල හාස්කම් මගේ ජීවිතය තුළ සිදු වෙන I know පිණිස. my God is a good God. මම දන්නවා මගේ දෙවියන් වහන්සේ යහපත් දෙවි He කෙනෙක්. does great and mighty things. උන්වහන්සේ ශ්‍රේෂ්ඨ විශාල දේවල් And බලවත් he දේවල් said, කරනවා. call upon me in the day of trouble and I will answer you. උන්වහන්සේ කියනවා විපත්ති කාලෙදී මට හඬගසා පන්න මම නුඹට උත්තර And I දෙන්නෙමි. will show you great and mighty things. මම ඔබට බලවත් ශ්‍රේෂ්ඨ ක්‍රියා පෙන්වන්නෙමි. So we believe in you, Lord. ඉතින් අපි ඔබ කෙරෙහි විශ්වාස And කරනවා we get a ස්වාමීනි. hold of all the great and mighty things. අපි ඒ ශ්‍රේෂ්ඨ බලවත් දේවල් අපි අල්ල ගන්නවා. By faith, we give you the glory and the praise ඇදහිල්ලෙන් අපි ඔබට ප්‍රශංසාවත් මහිමයත් that you ලබා have දෙනවා. honored us, ඔබ අපට ගරු කර තිබෙනවා. honored our faith අපේ ඇදහිල්ලට ඔබ ගරු කර තිබෙනවා. in the name of Jesus Christ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. In Jesus' name. ආමේන්. Amen. Amen. Let's partake in the covenant meal. අපි ගිවිසුම් භෝජනයට සහභාගී A වෙමු. covenant meal is not once again another ritual. ගිවිසුම් භෝජනය කියන්නේ නැවත වාරයක් ඒක It is සම්ප්‍රදායක් our නොවේ. relationship that we have with the Lord. එය අපි ක්‍රිස්තුස් වහන්සේ සමග තිබෙන සම්බන්ධතාවයයි. And the relationship that we have with the Lord is He made a covenant with me. ස්වාමීන් වහන්සේ සමග අපට තිබෙන සම්බන්ධතාවය තමයි උන්වහන්සේ අප සමග ගිවිසුමක් I'm the සෑදීම. weak character, He's the strong character. මමයි දුර්වල පුද්ගලයා උන්වහන්සේ ඒ ශක්තිමත් කෙනා. So when He made a covenant with me, උන්වහන්සේ මා සමග කිවිසුමක් සෑදු විට my weakness has been taken away and I've been strengthened by Him. මගේ දුර්වලකම ඉවත් කරලා උන්වහන්සේගෙන් මා ශක්තිමත් වී When I සිටිනවා. say I use the name of Jesus, මම කිව්වහම මම යේසුස්ගේ නාමය පාවිච්චි කරනවා කියලා. I'm using the covenant name, මම ඒ ගිවිසුම් නාමයයි පාවිච්චි the name කරන්නේ. that is above every other name. සියලු නාම වලට වඩා ඉහළින්ම I have a තිබෙනා වූ covenant in the නාමය. name of Jesus Christ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය සමග මට ගිවිසුමක් So තිබෙනවා. as we partake in this covenant මේ meal, ගිවිසුම් භෝජනයට අපි සහභාගී වන විට remember මතක තබා ගන්න. that as He is, so are you. උන්වහන්සේ සිටිනාක් සේම ඔබත් සිටිනවා. Amen. ආමේන්.